සසනේ දියගෙන ඒ වගේම සතර අපායේ විදිහට පොඩි කෙනෙක් සියලු දෙනාගේ මේ ගන්න කියන්නේ මේවයි දරුවෝ මේ සංසාරයෙන් ඈතර වෙන්න ඉස්සෙල්ලාම සතර අපායේදී අපි දකින්න ඕනේ. සංසාරේ දිය කියන එක දකින්න ඕනේ. සංසාරේ දිය නොදකින්න දෙයක් එක්කෙනාට කවදාකවත් මේ සංසාරේ ඈතර වෙන්නේ නැහැ. මොකද යා මේක දියක් හැටියට මේ කටුකභාවය යා දකින්නේ නැහැ. ඒ කටුකභාවයේ දකින්න කෙනාම තමයි සංසාරේ ඈතර වෙලා යන්නේ. එන්න. ඉතින් අපේ මේ ජීවිතේ අපි දුක කියලා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනා කරන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පංච උපාදානස්කන්ධ දුක ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා වෙක්වීම තේන මේ සියල්ල දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෝට අපි එහෙම දැක්කම අපි හිතනවා මේ දුකයි කියලා කියන්නේ මේ අපේ මේ ඇහැට පේන ලෝකයේ තුල ඔය මිනිස්යා විඳින්නා වූ දුක් තියෙන. දුක්පත්කම හේතුවෙන්, විද්‍ය හේතුවෙන්, ලෙඩ රෝග හේතුවෙන්. ඒකෝට අපි දකිනවා මේක තමයි දුක කියලා. නේද? සමාව ඒව දිහා බලලා මෙතන තමයි අපාය තියෙන්නේ කියලා කියනවා නේද? මෙහි තමයි අපාය තියෙන්නේ. මේ විදිහට දුක මිනිස්සු මේක තමයි අපාය කියලා කියන දැනට එනවා. නමුත් ලෝකේ සත්‍යා වින දුකත් එක්ක බැලුවාම අනාථ කඳුරක මරණාසන්නව ළමෙක් හිටියත් එයාට පැන්ඩෝල් පෙත්තක් දෙන්න කෙනෙක් හරි ඉන්නවා. සමාජ සේවා සංවිධානයක් හරි තියෙනවා. මරුණත් වල්ව දාන කෙනෙක් හරි ඉන්නවා නේ. ඒ නිසා මේ සත්‍යා වැඩියෙන්ම දුක් විඳින්නේ සතර අපායේ සත්‍යාමයි. තේරෙනවද? ඔබත් මමත් පුතේ කල්ප ගානක් ඒ සතර අපායට වැඩිලා ඒ සතර අපායේ මේ මොහොතේ සත්‍යාන් විඳිනා වූ දුක විඳලා තියෙනවා. කල්ප ගණන් විඳලා තියෙනවා. තේරෙනවද? නමුත් දරුවෝ අපි පුදුමාකාර වාසනාවන්ත පිරිසක්. තේරෙනවද? ඒසා දරුණු දුක්ඛ සතර අපායකින් මිදිලා අපිට මේ වගේ මේ ලස්සන මනුස්ස ජීවිතයක් ලබන්න පුතේ ඔබලා මහා පුණ්‍යවන්ත පිරිසක්. ගිය ජීවිතයේදී ඔබලා මහා පින්කම් කරපු අය, සීලය අප්‍රමාණ විදිහට ආරක්ෂා කරපු අය, සද්ධර්ම ශ්‍රවණය කරපු අය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු අය. ඒ නිසා තමයි පුතේ ඇස් අන්ධ මිනිස්සු කෝටි ගාණක් ලක්ෂ ගාණක් ජීවත් වෙන ලෝකේ අපිට මේ ඇස් දෙකක් ඇතුව ඉපදෙන්න පුළුවන්. අනිත් ආයතන හය අඩුපාඩු වලින් තොරව ඒ අඩුපාඩු සහිත ලෝකයා තුල අපිට ඉපදෙන්න පුළුවන් වුණා. අපි පෙර සංසාරේ ඒ පින් කරපු නිසා. ඒ වගේ පුතේ මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ මැරුණට පස්සේ ඉපදෙනවා කියන කාරණේ දන්නේ නැහැ. දන් දුන්නට පස්සේ ඒකේ ආනිසංස තියෙනවා කියන කාරණේ දන්නේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා මැරුණට පස්සේ ප්‍රේතෙක් වෙනවා, නිරිසතෙක් වෙනවා, මිනිසෙක් වෙනවා කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒතරකුත් ඒ සියල්ල දැනගන්න පුළුවන් ධර්මයක් සරණ කරගෙන ඉපදෙන්න අපිට පුළුවන්කම ලැබුණා නේද? කෝටි ප්‍රකෝටි ගානකට ඒ වාසනාවේ අයිති අහිමි. ඒ අහිමි ලෝකයා අතර ඔබලා එක හිමි කරගෙන ඉපදෙන්න පුළුවන්කම ලැබුණා. මේ තුන් ලෝකයේම දැක්ක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි ඒ උපත්යේ ලැබෙපු තේ පෙර සංසාරේ අපි කළා වූ අප්‍රමාණ කුසල කර්මය නිසාමයි. නමුත් දරුවෝ එහෙම අපි මේ ජීවිතේ අපි ලැබුවා නම් අපි කරපු දේවල් වෙන කවුරුත් කරපු දේවල් නෙමෙයි. දෙවියෙක් බ්‍රහ්මයෙක් ඔබලා අම්මා තාත්තා දුන්න ජීවිත නෙමෙයි. ඔබලා විසින් කරගත්තා වූ කුසල කර්ම තුලින් ඔබලා ලැබුවා වූ ජීවිතය මේක. ඒතකොට ඔබලා ලැබුවා වූ ජීවිතේදී මේ ජීවිතේදී මහත්මයෝ අපිට මේ ජීවිතේ අරන් යන්න පුළුවන් උපරිම ඉහළ තලයකට අරන් යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය උපයෝගී කරගෙන අපිට යන්න තියෙන උපරිම තැන තමයි භව නිරෝධය කියන තැන, අරිහත් භාවය කියන තැන. නමුත් මහත්වෝ යමෙක් නිවන් මාර්ගයට අවතීර්ණ වුණා කියන්නේ එයා සතර අපායෙන් මිදෙන තැනටපත් වුණාට පස්සේ. සතර අපායෙන් මිදෙනවායි කියන්නේ මහත්වෝ සෝවාන් ඵලයටපත් වෙනවා කියන තැන. ඒ කියන්නේ යමෙක් සෝවාන් ඵලයටපත් වෙච්ච මොහොතේ තමයි යා නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එතන මෙයා නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා මුලින්ම අපි උත්සාහ ගන්න ඕනේ සෝවාන් ඵලය කියන තැනට මෙන්න මේ සතර අපායෙන් මිදුණායි කියන තැනටපත් වෙන්න. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මහත්යෝ මේ නර්මදා නදියේ කියන වැලිතර සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා කියලා. අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා විතරයි. අරසා විශාල බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච ලෝකික මහත්යෝ ඒ හැම ශාසනයකම අපි කවුරුන් හෝ සත්වයෙක් කියලා මෙතන ලෝකෙ හිටියා. එක්ක සතර අපායට වැටිලා, එක්ක දෙවියෙක් වෙලා, එක්ක මිනිස්සෙක් වෙලා, එක්ක බ්‍රහ්මෙක් වෙලා හිටියා. අපි මේ දන් දුන්නා වගේ ඔබලා ඔය සියතින්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට සංසාරේ අප්‍රමාණ දන් දුන්නා. පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දුන්නා. මහරහත් මහෝත්තමයන් වහන්සේලාට දන් දුන්නා.
නමුත් උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපි තාම දන් දෙනවා. දන් දෙමින් අපි තවත් මොකද ප්‍රාර්ථනා කරන්නේ? සැප. ලබන ජීවිතයේ දෙවියෙක් වෙන්න. ලබන ජීවිතයේ ශාස්ත්‍රීය මිනිසෙක් වෙන්න. මේ ජීවිතේ අපි කරන්නා වූ දේවල් ශාස්ත්‍රීය භාවයට පත් කරගන්න. එතකොට අපි දන් දීම තුළින් අපි මොකක්ද සකස් කරන්නේ? තෘෂ්ණාව. දන් දෙන්නේ තෘෂ්ණාව සකස් කරගෙන. භවයේ මොකක් හෝ කැමැත්තක් ප්‍රාර්ථනා කරගෙන. එතකොට චතුරාර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව සකස් වුණා නම් පුතේ ඒකෙ තුලින් දුකට හේතුව තමයි තෘෂ්ණාව කියන්නේ. ඒ නිසා ඔබ තෘෂ්ණාව නම් දන් දීම තුලින් සකස් කරගන්නේ ඔබ සකස් කරගෙන තියෙන පුතේ දුකට පාරමයි. ඒ දුකට පාරමයි සැපේට පාර නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන දරුවෝ අපි දැන් මේ දන් දිවි ප්‍රාර්ථනා කළා ඇති. තේරුණාද? නෙක්ඛම්මයේ උදෙසාම අතහැරීම උදෙසාම භව නිරෝධයේ උදෙසාම දන් දෙන්න අපි සූදානම් වෙන්න කියලා. ඒ ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. සතර අපායේ මිදීම අරමුණු කරගෙනම දන් දෙන්න. සතර අපායේ මිදීම අරමුණු සීලය ආරක්ෂා කරන්න. ඒ කොයි දෙයක් මේ සතර අපායේ මිදීම අරමුණු කරගෙන සිද්ධ කරන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කවදා හරි භව නිරෝධය සාක්ෂාත් කරගත්තා කියන්නේ කවුරු හරි මම මේ ලෝකේ කවදා හරි රහත් වුණාත් මහත්යලා රහත් වුණාත් මාත්‍රයේ භව නිරෝධය අවබෝධය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඇහැ මගේ නෙමෙයි කියලා අතහැරිනවා. මේ ඇහැ නිසා සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන කාරණාව මටයි නෑ කියලා අනිත්‍යයි කියලා අතහැරිනවා. මේ ඇස වගේම අනිත් ඉන්ද්‍රියන් පහිනුත් ඒ ආකාරයෙන් සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයාට අතහැරිනවා. එතකොට මේ ඇහැ නිසා නේද අපි ජීවත් වෙන්නේ. මේක රැකගන්න මේක මගේ කරගෙන නේද අපි ජීවත් වෙන්නේ. මේ අනිත් ඉන්ද්‍රියන් මේක මගේ කරගෙන ජීවත්. මේක උදෙසා නේද අපි මේ සියල්ල කරන්නේ. මේක රැකගන්න, මේක මගේ කරන්න, මේක පෝෂණය කරන්න, මේක නඩත්තු කරන්න නේද? මේකට කැමති රූප හොයලා දෙන්න, කැමති දේවල් ලබලා දෙන්න. එහෙනම් දරුවෝ කවදා හරි මේක මගේ නෙමෙයි කියලා අතහැර ගන්න. එතකොට ඒක උදෙසා තමයි අපි මේ දන් දෙන්නේ. මේක අපිට ඇහැ අතර ගන්න එකපාරට බෑ මගේ නෙමෙයි කියලා. නමුත් අපි අයිතිදේ අපි මහන්සි වෙලා හරි හම්බ කරපු දේ අපේ දුවා දරුවන්ගේ පෝෂණයට තියෙන දේ අපේ පෝෂණයට තියෙන දේ අපි මේ අතහැර ප්‍රාර්ථනා කරන්නේ මහත්යෝ කවදා හරි දවසක මට මේ ඇස මගේ නෙමෙයි කියලා අතහැරෙන්නේ මේ ඇස නිසා සකස් වෙනා වූ පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අතහැරෙන්න ශක්තිය මේ දානය තුලින් ලැබේවා කියලායි දන් දෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? ඒ අර්ථයෙන්ම තමයි අපි සිද්ධ කරන්නේ මොකෝ මහත්යෝ අපි සංසාරේ අරසා විශාල දන් දුන්නා. තේන්න. අපි තාම සංසාරේ තුල ඉන්නේ. ලෝකයේ තියෙන කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දාණය තමයි අසිදිසි දාණය. අසිදිසි දාණය මහත්යෝ දෙන්නේ එක ශාසනයකට එක්කනයි දෙන්නේ නැහැ. එතකොට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අසිදිසි දාණය කියන එක දෙන්නේ මල්ලිකා දේවිය. කොසල් රජතුමාගේ දේවිය. ඒ අසිදිසි දාණය දෙන්නේ ඒ කාලේ කෝටි 80ක් වැය වෙනවා කියලා කියනවා. ඒකට ඇත්තු 500ක් ඉන්නෝනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500ක් ඉන්නවා. ඒ රහතන් වහන්සේලා 500ට මුතුකුට ඉහළගෙන ඉන්නේ ඇත්තු 500. එතකොට කන්‍යාවන් රාජකුමාරිකාව 500ක් ඉන්නෝනේ රහතන් වහන්සේලාට පවන් සලන. ඒසා මහා ශාස්ත්‍රීය දානයක් ඒක මහත්කේ. නමුත් ඒ ශාස්ත්‍රීය දාණය දුන්නත් මල්ලිකා දේවිය මරුණට පස්සේ පුතේ අර තිරිසන් ලෝකේ ගැඩවිලක් වෙලා උප්පත්තිය ලබනවා. කොසල් රජතුමා එනවා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ස්වාමීනි මේ මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ කියලා අහන්න. බුදුරජාණන් වහන්සේ දිවසින් බලනකොට පේනවා අර ගැඩවිලක් වෙලා ඉපදිලා ඉන්නේ කියලා පණුකුලේක. බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ මඟ හරවනවා මේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්නේ නැහැ කොසල් රජතුමාට. කොසල් රජතුමා 6 දවසක් එනවා මේක අහන්න. 6 දවසම ප්‍රශ්නේ අමතක කරනවා අහන්න ඉඩ දෙන්නේ නැහැ. 7 වෙනි දවසේ තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ අර ගැඩවිලා අතරින් මිදිලා දිව්‍යතලයේ දිව්‍යාංගනාවක් කියලා උප්පත්තිය ලැබුණා. 7 වෙනි දවසේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබේ දේවිය අන්න දිව්‍යාංගනාවක් වෙලා උප්පත්තිය ලැබලා දිනා දිව්‍ය ලෝක කියලා එයා සතුටු කරනවා. ඒතකොට බලන්නත් අරසා විශාල දානයක් දුන්නා. තේරෙනවද? තමා ජීවිතයේ කළා වූ කාමයේ වර්ධවා හැසිරීමේ අකුසල් කර්මයක් මැරෙන මොහොතේ අවසාන චිත්තය හැටියට සකස් වෙලා එයාට අර විපාක ලැබලා දුන්නා. එතකොට එයා කොච්චර දන් දුන්නත් උදේ අනිත්‍ය කියන සංඥාව වඩන්න පුරුදු වෙලා තිබ්බේ නැහැ. එයා මැරෙන වෙලාවේ එයාට මතක් වුණා වූ අකුසල් චිත්තය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණා නම් තේරෙනවද? ඒ දක්ෂභාවය තුළින් එයා මේ මොහොතේම සෝවාන් වෙලා සෝවාන් දිව්‍යාංගනාවක් වෙන්න තිබ්බා. නමුත් අනිත්‍ය සංඥාව අතහැරීම පුරුදු කරලා තිබෙන්නේ අච්චර විශාල දානයක් දුන්නා. ඒක දකින්න දක්ෂ වෙලා තිබ්බේ නැහැ.
ඒ නිසා මේ අවසාන හිතේ සකස් වුණා වූ රූපය එයා නිත්‍ය වශයෙන් ගත්තා. ගත්ත නිසා ඊට අදාළ ප්‍රතිසන්දි අතන වැටුණා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම ඒ ආකාරයෙන් දන් දීපු පිරිසක් සංසාරේ ඒකයි මහත්යෝ මහත්යලා තාම සතර අපායන් මිදිලාද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. මිදිලා නැත්නම් අපි ඒ අරමුණු තුලේ දන් දීපු අයමයි. එක එක ප්‍රාර්ථනාවන් එක එක අපේක්ෂාවන් තියාගෙන බුදුරජාණන් වහන්සේ කියනවා අපි දන් පූජා කරන්න ඕනේ සිතේ අලංකාරය උදෙසා, සිතට පරිස්කාරයක් උදෙසා. මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මේ ලෝකයේ දුකයි කියලා දකින්නා වූ සිතට. මේ ලෝකයේ අනිත්‍යයි අනාත්මයි කියලා දකින්නා වූ සිතට. තේරෙනවද? මේ ලෝකෙන් මිදෙන්න ඕනේ කියලා දකින්න ඕනේ හිතට. ඒ හිත අලංකාරමත් කරගන්න. ඒ හිත ශක්තිමත් කරගන්න. ඒ හිත පරම්පරාව තව ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්න. ශක්තියක් ඇටියටයි දන් දෙන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේරුණාද? ඒ නිසා අපි හැම වෙලාවම දන් දීම තුලින් වෙන ප්‍රාර්ථනා ඇති කරගන්න අවශ්‍ය නැහැ. මෙතනින් බස් එකක නැගලා කොළඹට යනවා නම් අපි කොන්දොස්තර මහත්තයාට කියන්නේ කොළඹට ටිකට් එකක් දෙන්න කියලා. අපි කවදාකවත් කියන්නේ දෙහිවල වැල්ලවත්ත බම්බල පිටි කොල්ලු පිටි කොළඹට ටිකට් එකක් දෙන්න කියලා. බස් එක කොළඹට යනකොට මහත්තයෝ මේ සියල්ල පව් කරගෙන යන්නේ. ඒ වගේ අපි මොන පින්කම කළත් නිවනම අරමුණු කරගෙන බබ නිරෝධයම අරමුණු කරගෙන සතර අපායන් ඊතර වීමම අරමුණු කරගෙන පින්කම් කරන්න කියලා කියන්නේ අපි භවයට වැටුණොත් අපිට ආයමත් පින ලැබෙනවා. ශාස්ත්‍රීය ජීවිත ලැබෙනවා. අපිට නැවත ඒක අරමුණු කරන්න අවශ්‍ය නැහැ. අතන අරමුණ හිත පිහිටවගෙන පින්කම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මාත්‍යෝ මේ සතර අපායන් ඊතර වෙන්න නම් කෙනෙකුට මුලින්ම සතර අපායේ තියෙනා වූ බිය දකින්න ඕනේ. අත්දකින්න ඕනේ. අපිට සතර අපායෙන් මේ ඇහැට පේන්නේ තිරිසන් ලෝකෙ විතරයි. වෙන සතරින් හතර අපිට පේන්නේ නැහැ. പ്രേත ලෝකේ, නිර්ය අසුර ලෝකේ අපිට පේන්නේ නැහැ. නමුත් තිරිසන් ලෝකේ සත්වයා විඳිනා වූ දුක තේන්න. එයාට ප්‍රශ්නයක් ආවොත් එයාට ඒ දුක කියන්න කෙනෙක් නැහැ. പ്രേත ලෝකේ പ്രേතයෙකුට ප්‍රශ්නයක් ආවොත් දුක කියන්න කෙනෙක් නැහැ. සමහර പ്രേතයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උප්පත්තිය ලබනකොටම එයාට මේ කටක් නැහැ. අපිට මේ මුඛයේ තියෙන කට. නමුත් මේ പ്രേතයාට කටක් පිහිටන්නේ නැහැ. මේ කට ඇලිලා පුූට් වෙලා, කමින්ම පුූට් වෙලා පිහිටන්නේ. මොකද එයාට මුළු പ്രേත ජීවිත කාලේම ආහාරයක් ගන්න පින නැහැ. ජීවත් වෙලා ඉති දන් දුන්නේ නැහැ. දන් දෙන අයට දන් දෙන්න දුන්නෙත් නැහැ. දන් දීමේ අගුණමයි කිව්වේ. දන් දීමෙන් ප්‍රතිඵල නැහැ කියලාමයි කිව්වේ. හම්බ කරන දේ කාලා සතුටු වෙන්නමයි අනිත් අයට කියලා කිව්වේ. එයා දුන්නෙත් නැහැ, අනුන්ට දෙන්න දුන්නෙත් නැහැ මම. ඒතකොට ඒවේ අකුසල් කර්මය නිසා මැරෙන වෙලාවේ പ്രേත ලෝකෙට වැටිලා කටක් ඉපදෙන්නේ නැහැ යා. ජීවිතේටම කල්ප ගානක් යා പ്രേත ලෝකෙ හිටියක්. එයා ඒ කුසගින්න විඳිනින් කුසගින්න අත්දකින්න කුසගින්න වේදනාව ධර්මින් යා ජීවත් වෙන්නේ. සමහර പ്രേතයෝ ඉන්නවා මහත්යෝ പ്രേතයා උප්පත්තිය ලැබුණකොට මෙයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා කතා කරන්න බෑ වන වෙලා. ඒ වනය කවදාකවත් හොඳ වෙන්නේ නැහැ. පෙර මනුස්ස ජීවිතයේදී මුසාවාද කිව්වා. පිසුණු වචන කිව්වා, පරුෂාවාද කිව්වා, සම්ප්‍රප්පලාප කිව්වා. ඇත්ත වචනයක් කතා කළේ නැහැ. කතා කළොත් බොරුවක් කළේ. කතා කළොත් නරක වචනයක් කිව්වේ. කතා කළොත් කුණුහරුපයක් කිව්වේ. ඒතකොට මේවා කියලා මහත්වෝ ඒවා අකුසල් විපාක නිසා අතන പ്രേත ලෝකේ ප්‍රතිසන්දියක් ලැබනවා සීලයක් නැහැ. නමුත් එතන ප්‍රතිසන්දියක් ලැබුවාම ඉපදෙන මොහොතේම පුත්‍රයාගේ කට වන වෙලා කුණු වෙලා. කවදාකවත් මේ වේදනාව විඳ ඒ പ്രേත ලෝකේ යන්නේ. සමහර പ്രേතියෝ ඉන්නවා ඒ പ്രേතියෝ මහත්වෝ ඉපදෙනකොටම මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තියෙනවා. මුළු ශරීරෙම වන වෙලා කුණු වෙලා. පෙර ජීවිතේ කාමයේ වර්ධවා හැසිරීමේ වර්ධ කරලා. දැන් මේ කය කුණු වෙච්ච പ്രേතියට කාමයේ අවශ්‍යයි. නමුත් එයා කාමයේ ඉල්ලගෙන പ്രേතයෝ ළඟට යනකොට කිසිම പ്രേතයෙක් එයා ළඟට එන්නේ නැහැ. එන්නේ සුදුසු ස්වභාවය නැහැ. මුළු ශරීරෙම කුණු වෙලා ශරීරෙම වන වෙලා. ඒතර මහත්යෝ මේවා කියන්න මේවට බෙහෙත් ගන්න කියලා මේවට මේ කසාය බොන්න කියලා ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ දුක එහෙමම විඳිනවා. ගැළවිල්ලක් නැහැ. ඒතකොට එහෙම දුක් විඳිනා වූ പ്രേත කොටස් අප්‍රමාණයි මේ මනුස්ස මෙතන මිනිස්සු 1000ක් ඉන්න තැන പ്രേතයෝ දසදහස් ගාණක් ඉන්න පුළුවන්. ඒසා പ്രേත ලෝකය කියන්නේ විශාල ලෝකයක්. එතකොට මහත්යෝ ඒ දුක අපි මමත් ඔබත් සංසාරේ අප්‍රමාණව විඳලා තියෙනවා. අප්‍රමාණව විඳලා තියෙනවා. එතකොට නිර්වේ කියන කාරණේ ඊට වඩාම දරුණුයි. ඊට වඩා දරුණු කාරණා. නිර්වේ සත්වයා හැම වෙලාවෙම දුක් විඳින්න මහත්යෝ ගින්දරත් එක්ක යෝධියත් එක්ක.
අප්‍රමාණ වූ දුකක් ඒ වැඩිදිනවා. ගැලවෙන්න බෑ කල්ප ගණන් ඒවා දිගයි. එක ගෑනු දරුවෙක් පාසල් යන ගෑනු දරුවෙක් අවුරුදු 15යි වයස. ඒ ගෑනු දරුවට මහත්යෝ පුංචි කාලේදීම තාත්තා නැති වෙනවා. අම්මා විතරයි ඉන්නේ. දරුවා ඉපදිලා ටික දවසකින්ම තාත්තා වහදීලා මැරෙනවා. දුප්පත් අය කුරුණෑගල දිස්ත්‍රික්ක පැත්තේ. මේ දරුවයි අයියයි නංගි ඉන්නේ. දරුවා අවුරුදු 15 වගේ වයසට එනකොට අම්මත් රට යනවා. මැද පෙරින්දක රැකියාවක් හොයාගෙන. දරුවා ඉන්නේ ආච්චි ළඟ. දැන් දරුවට පුංචි කාලේ තාත්තත් අහිමි වුණා. දැන් අම්මගේ කෙනෙක්ට අහිමි වුණා. දරුවා ඉන්නේ ආච්චි ළඟ. දැන් දරුවට කිසිම සෙනහසක් නැගෙනකොට මේ අවුරුදු 15 වයසේදීම දරුවා පන්තියේ ඉන්න ළමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. වෙන ඉතින් යාට කරන් රැකවරණයක් නැහැ. යාට අවුරුදු කාගෙන්වත් ආදරයක් නැහැ. දැන් මේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නකොට මහත්තයෝ මේ පිරිමි ළමයා ගමේ ටිකක් ලොකු ළමෙක්. ලොකු පවුලක ළමෙක්. ඒගොල්ලෝ කැමති නෑ මෙයාත් එක්ක මේ දරුවා සම්බන්ධ වෙනවා කියලා දැනගත්ත නිසා. ඒ කියන්නේ මහා විරෝධයක් මතුවෙනවා. ඒ කියන්නේ මේ විරෝධය මතුවෙනකොට අර පිරිමි ළමයා මොකද කරන්නේ? හිත අමාරු වෙන්න වහබීන මැරෙනවා. මේ පාසල් වයසේ ළමයා තේන්න වහබීන මැරෙනවා. මැරුණාට පස්සේ අර ගෑනු ළමයා මහා චෝදනාවක් වෙනවා ගමේ. මේ ඔබ නිසායි අපේ පුතා මැරුණේ කියලා. ඔබම අපේ පුතාව මරාගත්තා කියලා හැමෝම චෝදනා කරන්න ගන්නවා. මේ ළමයාට ඉස්කෝලේ යන්නත් බැරි වෙනවා. ඒතකොට මේ ළමයාට බෑට හීනෙන් පේනවා. තමන්ගේ මැරිච්ච පෙම්වතා සුදු ඇඳගෙන ඇවිල්ලා කියනවා ඔබ මගේ ලෝකෙට එන්න කියලා. දැන් මේ ළමයාට පේනවා. දැන් අපි ඔය හීන පේනවා කියන්නේ. මගේ ලෝකෙට එන්න කියලා අඬ ගන්නවා. ඉතින් මේ ළමයා මේවා දැකමින් යාගේ යාළුවන්ට කියනවා මගේ පෙම්වතා ඇවිල්ලා මට යාගේ ලෝකෙට එනවා කියලා අඬ ගන්නවා කියලා. මේම කියාද්දි මහත්තයෝ මේ ළමයාට ඉස්කෝලේ යන්න බැරි වෙනවා. ඒ තරමට මිනිස්සු මේ ළමයාට චෝදනා කරනවා ඔබ නිසායි මේ අපේ දරුවා මැරුණේ කියලා. මෙහෙම ඉන්නකොට මේ ළමයා තීරණය කරනවා මම දිවි නසා ගන්නවා කියලා. හරි කැමැත්තෙන් එයා තීරණය කරගන්නවා. මමත් මගේ පෙම්වතාගේ ලෝකෙට යනවා එයා මට අඬ ගන්නවා කියලා එයා තීරණය කරගන්නවා මමත් එතෙන්ට යනවා කියලා. එහෙම කියලා මහත්තයෝ යාර වහලා තියෙන ඒගොල්ලන්ගේ පාළු ගෙදර ආච්චිගේ ගෙදර ඉන්න නිසා ඒගොල්ලන්ගේ ගෙදර වහලා තියෙන පාළු ගෙදරට ගිහිල්ලා එයා මේසෙක ඉඳ කොලයක් කරන් පෑනක් කරන් බොහොම ලස්සන සංගමයෙන් එයා ලියුමක් ලියනවා. ඒ ලියුමක් ලියන්නේ මේ ලෝකේ තවත් මට ජීවත් වෙන්න බෑ. මම නොකල වරදකට මට හැමෝම චෝදනා කරනවා. මගේ පෙම්වතා යාගේ ලෝකේ ඉඳන් මට එන්න කියනවා. ඒ නිසා මම මගේ පෙම්වතාගේ ලෝකෙට යනවා. බොහොම පැහැදිලිවෙන් එයා ඒ ලියුම ලියන්නේ. මම මිය ගියාට පස්සේ මගේ දේහයට මල් පොකුරු දෙකක් තියනවා. එකක් මට, එකක් මියගියේ පෙම්වතාට. මගේ දේහය වැල්ලුවට පස්සේ ඒ කනත්තේ වල්ලපු තැන මල් ගස් දෙකක් හිටවන සුදු මල් ගස්. එකක් මට, එකක් මගේ පෙම්වතාට. බොහොම සංගමයෙන් යා ලියුම ලියන. හරි කැමැත්තෙන් යා මැරෙන්න යන්නේ. දැන් මෙයා මෙහෙම ලියුම ලියලා මහත්තයෝ ලියුම බහලා තියලා බාල්කෙට ලණුවක් දාලා මෙයා මොකක් හරි කියලා එල්ලෙනවා. එල්ලෙන්නේ කැමැත්තෙන්. තේරෙනවද? තාම බෙල්ලට තොණ්ඩු දාගෙන ඉන්නේ හරි කැමැත්තෙන් මම මැරෙනවා කියන අර තීන මේ කලකිරීම නිසා. නමුත් මහත්තයෝ තොණ්ඩුව දාලා අර මොකක් හරි තීන මේසේ හරි මොකක් හරි පයින් ගහලා කල්ලු කරන්නේ පල්ලෙහාට බර වැටෙන්නේ. නමුත් එයා පයින් ගහලා අර පෙරලනකොට පුතේ මේ තොණ්ඩුව වැටලා හිර වෙන ගමන් එයා මැරෙන්නේ නැහැ. එහෙම මැරෙන්නේ නැහැ. එයා මේ උගුරු දණ්ඩ කඩා ගන්නවා. එයාගේ බර අඩුයි අවුරුදු 15ක ගෑනු ළමයි. මෙහෙම එල්ලුන ගමන් උගුරු දණ්ඩ කැඩලා නැහැ. මෙයා උගුරු දණ්ඩ කඩා ගන්න පුතේ දඟලලා අප්‍රමාණ වෙහසක් කරන් කියන. මොකද එයා හදන්නේ දැන් බේරෙන්න. එයාට බේරෙන්න ක්‍රමයක් නැහැ. මේකේ පෙල්ලලා නැගින්නේ. කියන්නේ දෙයක් නැහැ. කෑ ගැහුවට සද්දයක් එන්නේ නැහැ. දඟලලා මහා වේදනාවක් ඉඳලා වෛරයක්, ක්‍රෝධයක් එයා පිළිබඳ ඇති කරගෙන වෙන කවුරුත් නෙමෙයි. එයානේ මේ සියල්ල කරගන්නේ. එයා පිළිබඳ වෛරයක්, එයා පිළිබඳ ද්වේෂයක් එයාට සකස් වුණේ. ඒ තරම්ම ද්වේෂයක්, වෛරයක් එයාට සකස් වුණා. මොකද මැරුන්නේ නැහැ. එයාට දඟලලා එයා උගුරු දණ්ඩ කඩා ගන්නවා. අවසානයේදී මහා කොහොම හරි කළා එයා මැරුණා. දැන් මහත්තයෝ මේ අවුරුදු 15 ගෑන් ළමයි නේද? ඒක දැන් අපි සමහර විට අපි හිතනවා මෙයා මැරුණාට පස්සේ මෙතන ගිහිල්ලා උපත ලබන්නේ නැහැ. ඒ වගේ දැන් අපි දැක්කොත් එහෙනම් මේ අවුරුදු 15 ළමයා කොහෙද උප්පත්තිය ලැබුවේ කියලා බලන්න කොහෙද අපි හිතන්නේ උප්පත්තිය ලැබුවා කියලා. එයා සුදු මල් වට්ටි ගැන කියනවා සුදු මල් ගස් වවන්න කියලා කියනවා නේද? අර ලස්සනට ලියුම ලියලා තියෙනවා. නමුත් මහත්තයෝ ඒක ස්වාමීන් වහන්සේගෙන කර්මණු කරවන්න මේ ගෑනු ළමයා කොහෙද උප්පත්තිය ලැබලා තියෙන්නේ කියලා. එතකොට එයාට පේන්නේ මහත්තයෝ මහා ප්‍රභාස්වර ගිනි දාලා. ඒ ගින්නේ අඟුරු නෑ, දුම් නෑ. කළු පාටක් වෙන පාටක් නෑ. මහා ප්‍රභාස්වර රත්තරන් පාටින් නගින්නා වූ ගිනි ජාලාව. ඒ ගිනි ජාලාව ඕනනම් හාමුදුරුවන්ට මේ අඩි 10 ප්‍රමාණයට දකින්න පුළුවන්. ඒක අඩි 100 ප්‍රමාණයට ඕනනම් අඩි 100 ප්‍රමාණයට දකින්න පුළුවන්. ඒක මේ ලංකාව තරම් ලොකු කරලා දකින්න ඕන නම් ඒ සා ප්‍රමාණයට
ඒක දකින්න පුළුවන්. ඒතකොට දරුවෝ ඒකෙන් කියන්නේ මොකද්ද? අර දරුවා අර ගිනි නිරේ වැටිලා පිච්චිලා දුක් විඳිනවා. තේන්නේ? ඒතකොට බලන්න අරසා තරුණ දරුවෙක්. හොඳේ. ඒ තරම් දරුණු අගාධයකට නිරේකට වැටෙන මොකක් නිසාද? අනුන් කෙරෙහි සකස් කරගන්නා වූ ක්‍රෝධයට වඩා තමා කෙරෙහි සකස් කරගන්නා වූ ක්‍රෝධය බලවත්. මොකද අතනදී එල්ලිලා මැරෙන්නේ නැතුව අර මරණ බය මේ වේදනාවෙන් දඟලනකොට එයාමයි මේක කරන්නේ. එයා පිළිබඳ දේශය සකස් වුනේ. එයා පිළිබඳ වෛරය සකස් වුනේ. ඒතර බලන්න මොනසා දුකක් එයාට දැන් මේ මොහොතේ විඳිනව නැද්ද? ඈ ඒ දුක පුතේ අපි සංසාරේ කොච්චර විඳින්නේ නැද්ද? අපි සංසාරේ කොච්චර ඒ දුක විඳින්නේ නැද්ද? එතකොට මේ හාමුදුරුවෝ ඊට පස්සේ කල්පනා කරලා බලනවා දැන් මේ ළමයා අවුරුදු 15 මේ ළමයෙකුට මේ තරම් දරුණු දුකක් වෙන්න හේතුව මොකද්ද කියලා. මොකද අවුරුදු 15 ළමයි කැයි මෙච්චර මෙහෙම හේතුවක්. පුංචි කාලේ තාත්තා මැරෙනවා. අවුරුදු 15 දී අම්මා හැරලා යනවා. මේ අවුරුදු 15 දී හිටිය පෙම්වතත් වහදීලා මැරෙනවා. එතකොට මොකක්කෝ මහා කුසල කර්මය මෙයාට තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ අරමුණු කරලා බලනවා මෙයාගේ මේ ජීවිතේ ඉස්සෙල්ලා මෙයා මොන වගේ ජීවිතයක්ද ගත කරලා තියෙන්නේ කියලා. එතකොට අරමුණු කරලා බලද්දී භික්ෂුන් වහන්සේට පේන්නේ එයා භූත සත්වයෙක් හැටියට, බෝණෙක් වගේ භූත සත්වයෙක්. එයා කකුල් දෙක බිම තියාගෙන නෙමෙයි ඉන්නේ. එයා පාවෙන ස්වභාවයේ භූත සත්වයෙක් හැටියට උප්පත්තියක් ලැබලා තියෙනවා. ඔය භූත ස්වභාවයේ සත්වයා කියන්නේ භවයක් ඒක. එයාට ඇසකන ඉන්ද්‍රිය නම් ඉන්ද්‍රියන් හය තියෙනවා. ඒවා බාහිර රූපයක ස්පර්ශ වෙලා පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. එයා සත්වෙක්. නමුත් එයා කකුල් දෙක පොළවේ තියාගෙන නෙමෙයි ඉන්නේ. ප්‍රේතයා ඉන්නේ කකුල් දෙක පොළවේ තියාගෙන. නිරිසතෙක් ඉන්නේ කකුල් දෙක පොළවේ තියාගෙන. එතකොට අසුරයෙක් ඉන්නේ මුහුදේ කිමිදි. නමුත් මෙයාගේ ස්වභාවය පාවෙනවා. කකුල් දෙක බිම නෙමෙයි. එතකොට මේ පාවි ඉන්න කෙනා තමයි ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ එහෙම කියන්නේ අන්තර්භවය කියලා. අන්තර්භවය කියලා දෙයක් ධර්මයේ නෑ. එතන භවයේන ස්වභාවය. එතන සත්වයෙක් ඉන්නේ. නමුත් ඒ සත්වයා මැරෙන වෙලාවේ එයාට ඕලාරික හිතක්, ශක්තිමත් කුසල අකුසලයක් සමහරුන්ට සකස් වෙන්නේ නැහැ. ඔය පුංචි කාලේ ළමෙක් මැරුණාම ශක්තිමත් මැරෙන වෙලාවේ ශක්තිමත් කුසලයක් අකුසලයක් මතක් වෙන්නේ නැහැ. ඔය නිින්දෙන් මැරෙන අයට, අසීයෙන් මැරෙන අයට ශක්තිමත් කුසල අකුසල අවසාන කුටිස්සක් සකස් වෙන්නේ නැහැ. ඒක ඕලාරිකව සකස් වෙන්නේ. එහෙම වෙලාවට යන්නත් අර වගේ භූත ස්වභාවයකට වැටෙනවා. එතන භවයක්, එතන සත්‍යයක්. එතකොට මේ භූත ස්වභාවයකට වැටෙන සත්වයාට ඔය 7 දවසේ පින්කම ගොඩාක් වටිනවා. පාංශකූල පින්කම ගොඩාක් වටිනවා. මොකද එවැනි පින් වලින් අර එකපාරට අවදි වෙනවා. ඒ අවදි වෙලා යා ඊළඟ චිත්තේ සකයි. එතකොට හාමුදුරුවන්ට පේනවා මේ ගෑනු දරුවා ඉස්සෙල්ලා ජීවිතේ අර භූත ස්වභාවයේ සත්වේ. ඊට පස්සේ භූත ස්වභාවයේ ඒ සත්වෙක් නම් එයාගෙන් වරද අකුසලයක් වෙන්න විදියක් නැහැ. හාමුදුරුවෝ අරමුණු කරලා බලනවා ඊට ඉස්සෙල්ලා ආත්මභාවය මෙයා කවුද කියලා. එතකොට හාමුදුරුවෝ දකිනවා මෙයා අවුරුදු 7ක විතර ගෑනු දරුවෙක්. අවුරුදු 7 විතර එයා මැරිලා. තේරෙනවද? එතනක් ගෑනු ජීවිතයක් ලැබෙන්නේ අවුරුදු 7 විතර එයා මැරිලා. එතකොට ඒ අවුරුදු 7 දී මැරුණ නිසා තමයි යම් හේතුවක් නිසා අර ශක්තිමත් කුසල අකුසල චිත්තය සකස් නොවුනේ. කුංචි දරුවා නිසා. ඒ නිසා එයා අර භූත ස්වභාවයෙන් බැහැගත්තා. නමුත් දුන්නා වූ කුසලයක් දුන්නා වූ පාංශකූලයක් මොකක් හරි හේතුවෙන් තමයි අර මේ ජීවිතයේ අම්මගේ මව් කුසකට එයා බැස්සේ දුප්පත් තැනක දුප්පත් වෙලා බැහැගත්තේ. එහෙනම් අර අවුරුදු 7 ගෑනු දරුවෙක් දිනුත් මහත්වෝ මේසා අකුසලයක් වෙන වැරද්දක් වෙන්න බෑ. හාමුදුරුවෝ ඊට පස්සේ අරමුණු කරලා බලනවා ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද මෙයා කොතනද හිටියේ කියලා. එතනදී හාමුදුරුවන්ට දකින්න මෙයා අවුරුදු 25ක 30ක කාන්තාවක් හැටියට මහත්වෝ එයා කුසේ ඉන්න දරුවා, තමන්ගේ ගර්භාෂයේ ඉන්න දරුවා අතින් පොඩි කරමින් ගබ්සා කරනවා. තමන්ගේ කුසේ ඇති වුණා වූ දරුවා මොකක් හෝ හේතුවක් නිසා එයා විසින්ම ගබ්සා කරලා මරා දානවා. අනේ බලන්න ආත්ම 3කට ඉස්සෙල්ලා යා කරපු අකුසලයේ. ඒ තමන්ගේ කුසේ පීතියා වූ දරුවා මරා දැමීම නිසා එයා ඊළඟ ජීවිතේ කොහොම හරි මනුස්ස ලෝකෙට බහිනවා. මොකක් හරි කරපු පින්කමක් දීපත් වෙලා. නමුත් කාන්තාවක් වෙලා බැස්සත් අඩු ආයුෂෙන් මැරෙනවා. අවුරුදු 7 වගේ වයසේදී. තේරෙනවද හේතුඵල ධර්ම අකුසල විපාකේ බලවත් නිසා. එතකොට එතනින් මැරිලා ගිහිල්ලා භූත ස්වභාවයේ සත්වයක කිරුක්මත් කියලා ගන්නවා. එතනිනුත් පැනලා මේ ජීවිතේදී අර දුප්පත් ගමේ අම්මට තාත්තට ඉපිනවා. නමුත් එයා ලෝකෙට බිහි වෙලා ටික දවසකින් තාත්තත් අහිමි වෙනවා. කර්ම විපාකෙ මොකද එදා උසේ හිටිය දරුවෝ මරලා අයින් කළා. අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ආදරේ ලබන්න අවස්ථාව තිබෙ දරුවෙක් වයි මරලා අයින් කළේ. ඒ නිසා පුංචි කාලේදීම තාත්තගේ රැකවරණය අයින් වුණා. එතනින් අයින් වෙලා ඊළඟට එහෙම ඇවිල්ලා අම්මගේ රැකවරණෙත් අයින් වුණා. පෙම්වතා ළඟට ගියා පෙම්වතත් දිවිනාසා ගත්තා. ඒ සියල්ලම නිකන් ලස්සනට සිද්ධ වෙනවා ඇමිල්ලා.
එතකොට මේක ජීවිත කාල 3කට ඉස්සෙල්ලා භව 3කට ඉස්සෙල්ලා කළා වූ අකුසලේ මේ මොහොතේ මේ ජීවිතයේදී ඒ ආකාරයෙන් දරුණු ආකාරයෙන් විපාක දීලා මහත්යෝ අප්‍රමාණ දුකකටපත් වෙලා අද යා දුක් විඳින. ඒ දුක අපි විඳිලා තියෙනවා කල්ප ගන්න. ඒ ගින්දරත් යෝගියත් එක්ක. ඒ සතර අපායේ බය. තව එක මහත්යෙක් ඉතියා අවුරුදු 90ක් විතර ජීවත් වෙච්ච මහත්මයෙක්. බොහෝම සිල් ගන්නවා සිල් සමාදන් වෙනවා ඒව මුකුත් කරන්නේ නේ. නමුත් බොහොම ගුණවතෙක් සිල්වතෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. නේ. අපි මොනේ පින්කම කරන්න ඕනේ මහත්යෝ ලෝකයාට පේන්න නෙමෙයි. අපි සිල් ගත්තා දන් දුන්නත් අපි මොන දේ කළත් ඒක ලෝකයාට පේන්න කරලා වැඩක් නැහැ. ලෝකයාගෙන් හොඳ නම ගන්න කරලා වැඩක් නැහැ. මොකද මහත්යෝ ජූරිය තියන්නේ අපි තුලයි. විනිශ්චය තියන්නේ අපි තුලයි. ලෝකයාගෙන් නෙමෙයි ලෝකයාට බය වෙන්න අපිට අවශ්‍ය නැහැ. ලෝකයාට මුකුත් කරන්න බෑ අපිට. ජූරිය කියන දේ තියන්නේ අපි තුලයි. ජූරි සභිකයෝ මහත්යෝ 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා කොයිම වෙලාවකත් එක පේලියට ඉඳගෙන ඉන්නේ නැහැ. එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා එයා අනිත් වෙලාව තමයි දෙවෙනි එක්කෙනා වාඩි වෙන්නේ. දෙවෙනි එක්කෙනා ඉඳගෙන ඉන්නවා එයා අනිත් වෙලාව තමයි තුන්වෙනි එක්කෙනා වාඩි වෙන්නේ. තුන්වෙනි එක්කෙනා ඉඳගෙන ඉන්නවා එයා අනිත් වෙලාව තමයි හතරවෙනි එක්කෙනා වාඩි වෙන්නේ. හතරවෙනි එක්කෙනා ඉන්නවා එයා අනිත් වෙලාව තමයි පස්වෙනි එක්කෙනා වාඩි වෙන්නේ. නමුත් මෙතන කොයි වෙලාවකවත් දෙන්නේ කිටියද? නෑ. එක්කෙනෙක් අනිත් වෙලාවයි අනිත් එක්කෙනා වාඩි වෙන්නේ. මේ ජූරි සභිකයන් 5 දෙනා තමයි මහත්යෝ තීරණ තීන්දුව ගන්න විනිශ්චය දෙන්නේ. මේ ජූරි සභිකයන් 5 දෙනා වෙන කවුරුත් නෙමේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන 5 දෙනා. ඒ 5 දෙනායි ජූරිය. මේකේ අවසාන තීන්දුව ගන්න විඥානයයි. ඒ නිසා අපි කොච්චර ලෝකෙට පේන දේවල් කළත් උතේ වැඩක් නැහැ. විනිශ්චය තියෙන්නේ මෙතන. මෙයා දන්නවා මේක හොරයක් මේක බොරයක් මෙයාගේ අවංකභාවයක් චේතනාවක් නැහැ කියලා. ඒ නිසා ලෝකෙට පේන්න අපි කරලා වැඩක් නැහැ. අපි අවංකවම මේ සංසාරයේ බය දැකලා මේකෙන් මිදෙනවා කියන තැන අරමුණු කරගෙනයි කරන දේ කරන්නේ. නමුත් අර මහත්යෝ එහෙම කළේ නැහැ. එයා දැනගෙන හිටියේ නෑ ජූරිය තියෙන තමා තුලයි කියලා. එයා හිතුවා ජූරිය තියෙන ලෝකයේ තුලයි කියලා. එයා ලෝකේ නැමැති ජූරියෙන් ලකුණු ගන්න තමයි බැලුවේ. එහෙම ගන්න බැලුවත් මහත්යෝ එයා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා එයා මැරෙනවා. මැරෙන්නේ අවුරුදු 5ක් විතර ගොඩාක් දුක් විඳලා. ගොඩාක් දුක් විඳලා මැරෙන්න මාසයකට ඉස්සෙල්ලා අතපය බැඳලා ඇඳේ හිටියේ. එච්චරට මෙයා දුක් විඳලා මැරුණා. මැරුණාට පස්සේ මහත්තයෝ එයාගේ දරුවෝ කියනවා අපේ තාත්තා සුදු සරමයි කම්සේ ඇඳගෙන අපේ ගේ දොරකඩට ඇවිල්ලා ඉන්නවා කියලා. අර ගෑනු ළමයාට අර පිරිමි ළමයා පේනවා වගේ. අර ළමයා පිරිමි ළමයා පේනවා වගේ. ඉතින් ඒ වගේ කියනවා. නමුත් භික්ෂුන් වහන්සේ නමක් අරමුණු කරලා බලනකොට මහත්තයෝ මේ මැරිච්ච මිනිස්සයා වයසක මිනිස්සයා කොතනද ඉන්නේ කියලා. තේරුණාද? භික්ෂුවට පේනවා කළු වතුර වලක්. ඒක හරිම කළුයි. ඔය මහා රැස්ස වෙලාවට පිටකොටුවේ කාණු ඉතුරුවාම මාළු මාකට් එකේ අර තියෙන කළු තියෙනවා නේද? අපවිත්‍ර කළුවක්. ඒ වගේ භික්ෂුවට පේන්නේ කළු වතුර වලක්. තේරුණාද? ඒ කළු වතුර වල අපි කියමු උණුවත් රස්නයක් දාලා ලිපක් දාලා අපි උණු කරනවා. ඒ උණු කරනකොට මේක රත් වෙනකොට මොකද වෙන්නේ? ජෑන් ගෙඩි තරමට බුබුලු නගිනවා. රත් වෙන බුබුලු නගිනවා. තව මේක රත් කරන්න මේක දෙහි ගෙඩි තරමට බුබුලු ලොකු වෙනවා. තව රත් කරන්න මේක පේර ගෙඩි තරමට ලොකු වෙනවා. තව රත් කරන්න මාත්‍ය මේක බෙලි ගෙඩි තරමට ගොජ ගාලා බෙලි ගෙඩි තරමට උතුරනවා. මෙන්න මේ කළු වතුර ප්‍රමාණය ඒකත් ඕන තරම් විශාල කරලා භික්ෂුවට දකින්න පුළුවන් සමාධිය. මේ කළු වතුරේ මහත්ය අර කුඩු අප්‍රසන්න කළු වතුරේ අර බෙලි ගෙඩි තරමට ඒක උතුරනවා යෝධිය. බෙලි ගෙඩි වගේ බුබුලු දදා බුරබුරා උතුරනවා. පුතේ අර මිනිස්සයා ඒ බුබුලු දාන යෝධියේ නිරේ පැහැෙනවා. දුව පුතා හිතන් ඉන්නවා සුදු ඇඳුමක් කරන් දොරකොටට ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙමයි දැනුත් හිතන් ඉන්නේ. නමුත් ඒ මිනිස්සයා අර යෝධියේ නිරේ අර බෙලි ගෙඩි තරමට බුබුලු දදා නලියන ගිහියන් වෙච්ච නිරේ පැහැෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිරයන් 117න් එකක් පැහැෙනවා ඒකේ. නමුත් දරුවෙක් කියන සුදුරේ කම්සේ නම් අපේ තාත්තා එනවා දොරකොට්ට කියලා. ඒතර හාමුදුරුවෝ අර බලනවා මේසා දරුණු තැනකට මෙයා වැටෙන්න මොකද්ද කරපු අකුසලයේ ගියා. අකුසල කියන්නේ බෑ මාත්‍ය මෙච්චර කල් කරන්නේ. හාමුදුරුවෝ හිතන්නේ මෙයා මෙහෙම තැනකට වෙන්න වෙච්ච පුළුවන් කියලා. ඒතර එහෙම නාම හාමුදුරුවෝ හේතුඵල හොයලා බලනවා මේ මොකද්ද කියලා. ඒ බලනකොට තමයි හාමුදුරුවෝ දකින්නේ මහත්යෝ මේ මිනිසයා මහා කාමයෙන් අන්ධ වෙච්ච මිනිස්සෙක්. තිරිසන් සතුන් එක්ක පවා කාමයෙන් හැසිරලා තියෙනවා. මැරෙන මොහොතපත් තා මත්පැන් පාවිච්චි කළා කියනවා. කොතන වෙතාවත් සිල්වතෙක් වශයෙන් ලෝකයේ තුල හිටියත් අභ්‍යන්තරයේ තුල සීලයක් තිබිලා නැහැ. අනුන්ගේ දියුණුවක් දකින්න කොයිම වෙලාවකත් කැමති නැහැ.
එයා දියුණු වෙනවා දකින්න කැමති. එයාගේ දරුවෝ දෙන්න 3 දෙනා 4 දෙනා විතරයි. ලෝකයා දියුණු වෙනවා දකින්න එයා කැමති නැහැ. ඒ වෙනුවෙන් අප්‍රමාද දේවල් එයා කරලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරලා අනුන්ට ඔය හුණියන් කියන දේවල් එයා කරලා තියෙනවා. ඒ ටික ඇහුවාම මාත්‍යෝ ඉන් එහාට හොයන්න අවශ්‍ය නැහැ. ඊට අදාළ තැන ඇති නැහැ. තේරෙන්නේ? ඒක බලන්න අද ලෝකයා ජීවත් වෙන ක්‍රමයක් එක්ක අපිට මොනතරම්නම් දුකක් ඒ සත්‍යය විඳින්නේ කියලා නේද? ඔය අපිට නොපෙනෙනා වූ ලෝකේ. නමුත් ඔය ලෝකයේ තුල අපි දුක් විඳා කල්ප ගණන් වැටිලා. නමුත් අපි මේ මොහොතේ සතර අපායෙන් මිදලා නැත්නම් අපි තාම එතනින් මිදලා නැහැ. එතනට වැටෙන ස්වභාවයෙන් අපි ඉන්නේ. වැටෙන ස්වභාවයෙන් අපි ඉන්නේ. තිරිසන් සත්වයා ගත්තත් එහෙමයි. තිරිසන් සත්වයේකට තමන්ගේ දුක කියන්න කෙනෙක් නැහැ. අර එක කුළුමීම ගෑනු සතෙක් අපි දැක්කා පැටියෙක් දාන්න ගියා. පැටිය හිර වුණා. කියන්න කෙනෙක් නැහැ. දැන් පැටිය හිර වෙලා යෝනි මාර්ගය තුල එයා පුදුමාකාර දුකක් විඳලා දවස ගහන දවස් දෙකක් හරි හවස ඇවිල්ලා අර වැබට බැස්සා වේදනාවෙන් වතුර බොනවා. කරන්න දෙයක් නැහැ. මහා වේදනාවට බයිලා වතුරට බහිනකොට පුතේ වතුරේ වැවේ ඉන්න කිඹුලා ඇදලා ගත්ත සතාව. පන පිටින්ම අර මීහරකව කෑලි කඩන් කනවා. ඒතොර අර පැටියා අතන හිර වෙලා යා මරණීය වේදනාවටපත් වෙලා යා මැරෙනවා. එතකොට මේ සත්තු දෙන්න අම්මයි දරුවයි මොන දුකක් විඳින්නේ නැද්ද? කාට කියන්න දේ දුක? වින්නබු අම්මා කෙනෙකුට කියන්නද රෝහලකට යන්න දොස්තරලනේ. එයා තනියම මේක විඳ ගන්න ඕන මහත්තයා. එතකොට මේ පස්සේ තියෙන මේ දෙන්නම පෙර ජීවිතේ මිනිස්සු. ඒ කුළුමීම ගෑන්සතත් මිනිස්සෙක් පෙර ජීවිතේදී කාන්තාව. අර හිර වෙලා නැරිච්ච පැටියත් පෙර ජීවිතේදී මිනිස්සෙක්. නමුත් මිනිස්සෙක් ඇටියට මහත්තයා ගුණධර්ම රැක්කේ නැහැ, සීලයක් ආරක්ෂා කළේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකෙට වැටුණා. ඒ වැටිලක් කළා වූ කර්මයන් විපාක දෙනවා. එතකොට ඒව දුක කියන මහත්යෝ කෙනෙක් නැහැ. ඒ වගේ මුළු තිරිසන් ලෝකයම කියන්නේ ඔය දුකමයි, වෙන දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ දුක මේ සංසාරයේ බය මහත්යෝ අපි උදේ රැ දකින්න ඕනේ. අපි ලෝකයේ දකින්නවා වගේ අපේ ඉඩකඩම් බලනවා වගේ අපේ දුවා දරුවන්ගේ මූණ බලනවා වගේ අපි හරියම්බ කරපු දේ අපේ වස්තු අපේ ව්‍යාපාර දිහා බලනවා වගේ මහත්යෝ අපි මෙන්න මේ සතර අපායේ දුක දවස් ගානේ මනසින් හිතමින් දක්මින් බලන්නේ. ඒ දුක දැක්ක කෙනාමයි මහත්යෝ මේ සංසාරේ ගැලවිලා යන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර අපායෙන් ඈතර වීම උදෙසා ඔබ කුමක්ද කළ යුත්තේ කියලා. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය විසාකාව අනේ පිරිසිදුතුමා නකුල මාතා නකුල පියා මේ දසදහස් ගණන් හිටියා. ඒගොල්ලෝ සතර අපායෙන් මිදිලා. නැවත සතර අපායකට ඒගොල්ලෝ වැටෙන්නේ නැහැ. මේ වගේ දසදහස් ගණන් හිටියට මහත්යෝ අද අපිට එතෙන්ට යන්නේ මහා වෙහෙසක් වීරයක් ගන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී 1000ක් බණ අහන්නවුත් මහත්යෝ උන්වහන්සේ ධර්මයේ ඉවර කරනකොට 750ක් සෝවාන් වෙලා 100ක් අකුරු මේ අනාගාමී වෙලා. මොකද බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක්කාම උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ අසිරිය දැක්කාම උන්වහන්සේ ධර්ම දේශනා කරන අසිරිය දැක්කාම ඒවා තුනම ශ්‍රද්ධාව සකස් වෙනවා. ගෞරවය සකස් වෙනවා. උන්වහන්සේ අතහැරියා වූ දේ එදා මිනිස්සු දකින්න. අර රාම්‍ය සුරාම්‍ය සුබ මහා මාලිකා අතරින් අර මේ යසෝදරා වගේ පංච කල්යාණියක් එක මොහොතින් අතහැරලා දානවා. රාහුල වගේ රාජකුමාරයෙක් කල්ප ගාන පෙරම් පුරාගෙන ආපු රාජකුමාරයෙක් බලන්නේවත් නැහැ. ඉපදුන දාම අතහැරලා දාලා යන්නේ. එහෙම කාටනම් කරන්න පුළුවන්ද? අපිට පුළුවන් ද අපේ ගේ දොර එක පැයක් අතහැරලා ඉන්න? අපේ දරුවා පැයක් ගෙදර ඉන්න පුළුවන් බැරි වුණොත් ප්‍රමාද වුණොත් අපිට මොනතරම් අපි සංපාවටපත් වෙනවද? එතකොට මහත්යෝ අර අසිරිය අර අතහැරීම එදා මිනිස්සු දැක්ක ඇස්සොලින්. අපිට මේ පොතෙන් බලලයි අපිට කියන්නේ. ඒව දකිද්දි මහත්ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොටම ශ්‍රද්ධාව සකස් වෙනා ඉවරයි. ගෞරවය සකස් වෙනා ඉවරයි. 1000ක් වාඩි වුණොත් 750ක් සෝවාන් වෙලා 100ක් අරිහත් භාවයටපත් වෙලා. නමුත් ඒ වාසනාව මාර්ගයේ මහත්ය අපිට අඩුයි. අපිට නැහැ. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේලා අර සුනීතල පටාචාර්යලාව සොයාගෙන ගිහිල්ලා මේ ධර්මය කියලා දීලා ධර්ම මාර්ගයට ගත්තා වගේ අපේ ළඟට ඇවිල්ලා කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. ඒ කරුණ මහා කරුණාවෙන් ඉන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ. ඒ නිසා මාත්‍යෝ අපි විසින් දැනගන්න ඕනේ අපි කවුද කියලා. තේරෙනවද? මා තුල මොකක්ද තියෙන ශක්තිය කියලා මම දැනගන්න ඕනේ.
මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල අපිට මේ වගේ ධර්මයක් අහන්න මේ වගේ ධර්මයක සරණ යන්න අපිට පුළුවන්කම ලැබෙන පුතේ මේ ජීවිතයේදී අරිහත් වෙන ශක්තිය ඔබ දරාගෙන තියෙන නිසාමයි. ඒක කියන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියනම් ඔබගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් බලලා කියාවි ඔබ මේ ජීවිතේ භව නිරෝධය සාක්ෂාත් කරනවා කියලා. එහෙම කියලා ඊට අදාළ ධර්මයක් දේශනා කරලා අර ශක්තිය මතු කරලා කැටි කරලා අරගෙන ඔබට ඒ ඵලය අරන් දෙයි. නමුත් එහෙම කරන්න කෙනෙක් නෑ අද. ඒ නිසා ඔබව විනිශ්චය කරගන්න ඕනේ. තමාව පීඩ කරගන්න ඕනේ. තමාට පීඩ වෙන කෙනෙක් නෑ. අම්මා තාත්තට බෑ අපිට පීඩ වෙන්න. ගුරුවරයෙකුට බෑ අපිට පීඩ වෙන්න. වෙනයම් සමාජ නායකයෙකුට බෑ අපිට පීඩ වෙන්න. අම්මා තාත්තා අපිට කියන්නේ පුතේ හම්බ කරන්න, ඉගෙන ගන්න, උපාධියක් ගන්න, රැකියාවක් කරන්න, ගියක් දොරක් හදන්න, බැංකු ගිණුමක් පටන් ගන්න, දුවා දරුවෙක් හදන්න, මුණුපුර හදන්න අපිට දකින්න අපිව අනාගතේ සලකන්න. එතකොට අම්මා තාත්තා කියන්නේ එහෙනම් අපිට දුකට පාර පෙන්න කෙනෙක්. නමුත් ඒ සියල්ල කරන්නේ ආදරයෙන් තමයි. ආදරයෙන් උනත් පුතේ පාර අපිට පෙන්නලා තියෙන්නේ දුකට පාර පෙන්නලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නම කවදාකවත් අපිට දුකට පාර පෙන්නන්නේ නැහැ. අපි මේක මොහොතෙන් හරි එක මොහොතකට හරි ඔසවා තබන්න තමයි බුදුරජාණන් වහන්සේ පාර පෙන්නන්නේ. අර ජත්ත කියලා තරුණයෙක් හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ. ජත්ත දිසාපාමොක් ළඟට ගිහිල්ලා ධර්මයේ ඉගෙනගෙන අම්මා තාත්තට බණ ඇවිල්ලා ශිල්ප පෙන්නනවා. ශිල්ප පෙන්නුවාම අම්මා තාත්තා සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා ගුරු පඬුරු දීලා කියනවා දිසාපාමොක්ට පූජා කරලා එන්න කියලා. කැලේ මැද්දෙන් අර රංකාවුන් අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ ජත්තව තව මොහොතකින් මරනවා කියලා. පෙර අකුසල් විපාකයක් නිසා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ගහක් මුල වැඩ ඉන්නවා කැලේ මැද්දේ. ජත්ත එනවා. ජත්ත එනකොට බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ දැකලා ජත්ත නවතිනවා. නැවතුණාම බුදුරජාණන් වහන්සේ අහනවා ජත්ත ඔබ තෙරුවන් ගැන දන්නවද කියලා. ජත්ත කියනවා නෑ කියලා. මොකද මිත්‍යා දෘෂ්ටික බමුණුකව තරුණේ. ඔබ කැමතිද තෙරුවන් ගැන දැනගන්න? ඔබ කැමතිද තෙරුවන් සරණ යන්න කියලා? ජත්ත කියනවා කැමතියි කියලා. එයාට ඒ හිත එනවා එකපාරට කියන්න බුදුරජාණන් වහන්සේගේ අසිරිය දැක්කහම. ඒතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජත්තව තෙරුවන් සරණ පිහිටනවා. තෙරුවන්ගේ ගුණ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළ ජත්තට කියනවා යන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා ජත්ත වතනදී මරනවා කියලා. අර සොරු අතර ඉඳන් මරනවා කියලා. නමුත් මාත්‍ය බුදුරජාණන් වහන්සේ ජත්තව නැවැත්තුවේ නැහැ. ඕනනම් බුදුරජාණන් වහන්සේට කිව්ව ජත්ත ඔබ යන්න එපා ඔබ මරාදායි. ඔබ මාත් එක්ක පසුපසින් ඉන්න ජේතවනාරාමයට යන්න කියලා ජත්තව එක්කන් යන්න තිබ්බා. එතනින් බේරන්න තිබ්බා. තේන්න. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කරන්න ගියේ නැහැ. පෙනි දැක ජත්ත මැරෙනවායි කියලා දැන යන්න ඇරියා. ජත්තව මැරුවා. මැරුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා ජත්ත ශාස්ත්‍රීක දෙවියෙක් වෙලා මහා අප්‍රමාණ දිව්‍ය විමානයක ශාස්ත්‍රීක දෙවියෙක් වෙලා දිව්‍යතලයක ඉපදිලා ඉන්නේ. එතන බලන්න බුදුරජාණන් වහන්සේලා පාර කියන්නේ මහත්යෝ පුළුවන් තරම් ඉහළ තැනකට ඔබ ඔසවා තමයි. ජත්තව යම් විදියකින් බේරලා ගෙදර අරන් ගියා නම් ගෙදර අරන් ගිය වෙලාවෙන් දැන් ජත්ත මොකද්ද කරන්න ඕනේ? රක්ෂා කරන්න ඕනේ, රාජ්‍ය සේවය කරන්න ඕනේ, බිරිඳක් ගන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ. අම්මා තාත්තට සලකන්න ඕනේ. මේ ජරාවටපත් වෙන කය නාවන් හොදන්න කරන්න ඕනේ. මහා දුක්ඛන්තරාවක් නේ. අවුරුදු 30ක් 40ක් ඔය මහා දුක විඳින්න ඉන්නවා. ඒතකොට බුදු ශ්‍රීනාංශේ මොකද්ද කළේ? ඒ පිටෙන් යා වැළැක්කුවා. අම්මට දරුවෙක් අහිමි වෙනවා කියලා බැලුවේ නැහැ. ඒ අම්මට දරුවෝ පුතේ ලක්ෂ ගාණක් සංසාරේ අහිමි වෙලා තියෙනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි. ඒතකොට බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවෙම වඩාත් ඉහළ තැනකට තමන් තව කෙනෙක් ඔසවා තබන එකමයි කළේ. ඒ නිසා උන්වහන්සේ ඔසවා තැබුවා ජත්ත වේතෙන්ට. ඒ නිසා මාත්‍යෝ මේ ජීවිතේදී අපි හැම වෙලාවෙම ධර්මයේ උපයෝගී කරගන්න ඕනේ මේ ඉන්නා තැනින් ඉහළ තැනකට අරගෙන යන්න. අපි ඉන්නවා නම් මාර්ගය තුල අපි ඒක ඵලයක් දක්වා අරගෙන යන්නමයි අපේ චේතනාව අපේ අරමුණ සකස් වෙන්නේ. එතනදී මාත්‍යෝ සතර අපායෙන් මිදීමේදී බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් කියන්නේ නැහැ. ගොඩාක් දේවල් කිව්වනම් අර වගේ ගිහි ජීවිතේ ගත කරපු අයට සතර පායෙන් මිදෙන්න බෑ. තේන්න. අර විසාකාලා වගේ දරුමුණුදුර 30 දෙනෙක් හිටියා. අර මේ අනේපිට සිතානා වගේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ගොඩාක් බරපතල ධර්ම කාරණා කිව්වනම් ඒවනම් සෝවාන් වෙන්න බෑ. එතන බොහොම සරල දෙයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ සරල දේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කියන්නේ තෙරුවන් කෙරෙහි අතල ශ්‍රද්ධාව සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි අතල ශ්‍රද්ධාව සකස් කරගන්න. ඒ කියන්නේ බුද්ධ පූජාව තියනවා කියන එක නෙමෙයි. ඉතිපිසෝ කිය මෙනෙහි කරන එක නෙමෙයි. උන්වහන්සේගේ ගුණයන් උන්වහන්සේගේ ඥානයන් නිතරම සිහිපත් කරන්න මෙනෙහි කරන්න. ඒවා තුළින් ලෝකයා ලැබුවා වූ සැනසෙල්ල දකින්න.
දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලෙකේ අපේ බෝධිසත්වය සුමේධ තාපසයා ඇටියට එක බණපදයක් අහලා එයාට භව නිරෝධය අත් කරගන්න තිබ්බා, නිවන් දකින්න තිබ්බා. නමුත් අතට ආපු නිවන එයා ගත්තේ නැහැ. ඇයි? එයාට අවශ්‍යුනේ නැහැ ආත්මාර්ථකාමියෝ තමානි මිල යන්නේ. එයා කල්පනා කළේ එතනදී සියක් කෝටි ප්‍රකෝටි ගානකට මේ ධර්මයේ කියලා දීලායි මම නිර්සනසෙන්නේ කියලා. එතකොට එදා උන්වහන්සේ ගත්තා වූ ඒ තීරණය නිසයි මහත්වෝ මම මේ ධර්මයේ කියන්නේ ඔබලා මේ ධර්මය දාන්නේ. ඒ තීරණය ගත්තේ නැත්නම් මේ ගෞතම සම්මා සම්බුද්ධත්වයට ආස්ථා ශාසනයක් නැහැ අද. එතකොට බලන්න ඒසා දුක්ඛන්දරාවක් විඳිනවායි කියන තැනට ආවේ නම් කවුරු උදෙසාද? ඔබ අප උදෙසා. අපේ උදෙසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා එතනේ ධර්මය අවබෝධ කරගන්න ගත්තේ. එතන ඉඳන් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් උදේ මේ සංසාරයට බැහැලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔබ දන් දුන්නා වගේ බත්මාළු පිණි නෙමේ දන් දුන්නේ මේ වතුර පිටිපැකක් නෙමේ. ඇස් ගලව දන් දුන්නා. ලේ මහා සාගරයේ ජලයට වඩා දන් දුන්නා. මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා. බිරිඳක් හිටියානම් දරුවෙක් හිටියානම් රාජ සම්පතක් හිටියානම් රත්විලි රජකමක් තිබුණා නම් දීපලක් තිබුණා නම් සියල්ල දන් දුන්නා. මොකක් උදෙසාද? උන්වහන්සේ උදෙසාද? ඔබට මේ ධර්මයේ කියලා දෙන්නේ. ඔබට මේ භව නිරෝධ මාර්ගය සාක්ෂාත් කරගන්න. ඔබට මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්න. ඒ උදෙසා උන්වහන්සේ දුක විඳින්නේ. වේලාම කියන තරුණෙක් වෙලා ඉපදුනාට පස්සේ කෝටිපතියෙක් වේලාම. අම්මා තාත්තා ආච්චි සීයා ඉන්නවා එක දරුවයි. මේ වේලාම තරුණයා බෝධිසත්වය දකින්නවා තමන්ගේ ආච්චි සීයා අම්මා තාත්තා මොන තරම් වෙහෙස මහන්සි වෙලාද මේවා මේ හම්බු කළේ කියලා. උදේ ඉඳන් නිදි මරාගෙන වෙහෙස වෙලා දුවල පැනලා සේවකයන්ට බැනලා මහා දුකක් විඳලා මේවා හම්බු කළේ. හම්බු කරලා කෝටි ප්‍රකෝටි ගාණක් ගොඩ ගහලා ආච්චි සීයයි මැරලා ගියා. කිසිම දෙයක් අරන් ගියේ නැහැ. වේලාම දැක්ක මේක. ඊට පස්සේ අම්මලා තාත්තලා ඉතුරු දේපල වැඩි කරලා මේවා වැඩි කළා අම්මයි තාත්තා මැරලා ගියා. කිසිම දෙයක් අරන් ගියේ නැහැ. දැන් මෙතන මහා ධනස්කන්ධයක්. මාලිගාවක්, සිටු මාලිගාවක්. වේලාම කල්පනා කරනවා මගේ ආච්චි සීයා මේවා රැස් කළා අරන් ගියේ නැහැ. අම්මා තාත්තා මේවා රැස් කළා අරන් ගියේ නැහැ. නමුත් මේ සියල්ල මම අරන් යනවා කියලා. නමුත් එයා කිසිම දෙයක් රැස් කළේ නැහැ. මේ සියල්ල මම අරන් යනවා කියලා එයා අනබෙරයක් යවනවා නුවරට. හෙට දන්සලක් තියනවා එන්න කියලා. දසදහස් ගණන් දුප්පත් මිනිස්සු වෙනවා. ආවට පස්සේ ගේට්ටු හතර අරිනවා. කැමති දෙයක් අරන් යන්න කියනවා. බඩු සියල්ලම අරන් ගියා. දොර දෙනෙන් ලුල්වෙව් ගඩොල් ටික පවා ගලවගෙන ගියා. අවසානයේදී තුන්නේ හිස් ඉඩම විතරයි. ඒකත් කොටු කරලා අල්ලගත්තා. වේලාම බලන් ඉන්නවා එළියට වෙලා hina වෙවි. සියල්ල යොුනාට පස්සේ වේලාම සාදුකාර දෙමින් කියනවා මම සියල්ල අරන් ගියා කියලා. අම්මට අරන් යන්න පුළුවන් උනේ නැහැ. ආච්චිට අරන් යන්න පුළුවන් උනේ නැහැ. ඒගොල්ලෝ රැස් කරලා මැරෙන වෙලාව මේවා උපාදානය කරගෙන එතම ප්‍රේතය වෙලා බැස්සා. නමුත් වේලාම මුකුත් හම්බු කළෙත් නැහැ. අනුන් හම්බු කරපු දේ එයා අරගෙන ගියා. ඒ දාන පාරමිතාවේ ශක්තිය තමයි ඔබලා අපිට දන් දෙන්නේ ඉස්සෙල්ලා අවුරුදු 2600ක් උන්වහන්සේ පිරිනිවන් පාලා ගියත් මුල් කොටස බුදුරජාණන් වහන්සේට පූජා කළේ ඒ දානේ අසිරියමයි. ඒ දානේ ආනිසංසමයි. ඒතොර බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේ හැටියට මාත්‍යේ ඒසා කැපවීමක් කළේ මේ සම්මා සම්බෝධිය උදෙසා. ඔබට මේ ධර්මයේ කියලා දෙන්න. ඔබට මේ මාර්ගය කියලා දෙන්න. ඒ විදිහට දුක් විඳින්මින් ඇවිල්ලා බෝධිසත්වයේ හැටියට 6 අවුරුද්දක් මොනසා දුෂ්කර ක්‍රියාද කළේ. ගුරුවරයෙක් හිටියේ නැහැ. ආන්න කල්යාණ මිත්‍රයෙක් හිටියේ නැහැ. මාර්ගය අහන්න කෙනෙක් හිටියේ නැහැ. තමා තුලින්මයි තමාට මේක අවබෝධ කරගන්න සිද්ධ වුනේ. බුදුරජාණන් වහන්සේ පසු කාලෙකදී ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මම එක දවසට සමහර දාට කඩල ඇටයක් විතරයි වෙල කෑවේ. සමහර දාට මුං ඇටයක් විතරයි මං කෑවේ. සමහර දාට මං බත් ඇටයක් විතරයි කෑවේ. ඊට වඩා දෙයක් කෑවේ නැහැ. මොකද මං කල්පනා කළා දුක තුලින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. අත්ත කියලා මතානුയോഗය තුලින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. මං සමහර දාට මට ඇවිදින්න පණ නැහැ. කකුල් දෙකෙන් හිට ගන්න පණ නැහැ. මං බඩ ගාගෙන හරක් ගාල් වලට ගිහිල්ලා අර ගොපල්ල යනකම් ඉඳලා අර හරක් තනකුඩු වලට ගිහිල්ලා මං කිරි උරාගෙන බිව්වා. හරක් මට පයින් ගැහුවා. මට කලන්තේ දාලා එතනම මම වැටුණා. පැය ගණන් දවස් ගණන් මම කලන්තෙන් ওই ගව ගාල් වල හිටියා. මට නැගිට ගන්න පණ තිබ්බේ නැහැ. නැගිට ගන්න පණ නැති වෙනකොට මං හරක් පැටව දාපු අර කහපාට අසුචි මං වැළඳුවා. වෙන වළඳන්න දෙයක් තිබ්බේ නැහැ. ඒතකොට ඒසා දුකක් බෝධිසත්වයේ වින්දේ කවුරු උදෙසාද? ඔබට මේ ධර්මය කියලා දෙන්න. ඔබට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න. සුනීතලට සෝපාකලට පටාචාරලට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න.
ඒසා දුකක් විඳලා මහත්යෝ උන්වහන්සේ පස්සේ අත්කීල මතානුയോഗය තුලින් මේ ධර්මයේ දකින්න බෑ කියලා අවබෝධ කරගන්න. උන්වහන්සේ එතනින් මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ධර්මය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත දවස් ඉඳන් 45 අවුරුද්දක මහත්යෝ උන්වහන්සේ මොකද්ද කළේ? සෙරෙප්පු දෙකක් නැහැ, වාහනයක ගිහිල්ලා නැහැ. මේ කකුල් වල දියපට්ට මත වෙනකන් ගම්නියම්කම් ඇවිදයිද නැති බැරි දුප්පත් මිනිස්සු හොයා ධර්මයේ කියා සැනසුවා. එහෙම කනසලා පිරිනිවන් මංචකේ සැතපීලා කිව්වේ අනිච්චාවත සංඛාරා. ලෝකයේ සැපයි කියලා නෙමෙයි. හොඳට කාලා බීලා ජීවත් වෙන දරුවෝ හදන්න කියලා නෙමෙයි. මහන්සි වෙලා හම්බු කරන්න කියලා නෙමෙයි. මහන්සි වෙලා ඉගෙන ගන්න කියලා නෙමෙයි. ඒ මොන දේ කළත් අනිච්චාවත සංඛාරා සියලු සංස්කාරය අනිත්‍යයි. පිරිනිවන් පාන මොහොතේ මහත්යෝ කිව්වේ ලෝකයේ දුකයි කියලා. මේ දුකෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඒ මහා කරුණා සමාපත්තිය තමයි පිටේ බුදුරජාණන් වහන්සේගේ ගුණය කියන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්ත ඥානය තමයි මේ සම්මා සම්බුද්ධ ඥානය. උන්වහන්සේට එක මොහොතින් කියන්න පුළුවන් පුතේ ඔබතුමා අවුරුදු බව 1000 2000 3000 4000 ලක්ෂයක් ඈතට ඉපදලා හිටියේ කොහෙද කියලා. పూర్වේ නිවාසාන ඥානය. කෙනෙක් මැරිලා නම් ඉපදුනේ කොහෙද කියලා චතුපපාත ඥාණයෙන් කියන්න පුළුවන්. කෙනෙක් ආශ්‍රයයන් ශ්‍රවණය කළා නැති කළා නම් ඒක එක මොහොතින් දකින්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා යාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ බල ධර්මයන්ගේ ස්වභාවය දකින්න පුළුවන්. එක මොහොතෙන් ඕනම දිව්‍ය තලයකට බ්‍රහ්ම තලයකට පැන නගින්න පුළුවන්. මුළු සහස්‍රී ලෝක ධාතුවටම දකින්න පුළුවන්. ඒ සම්මා සම්බුද්ධ ඥානය අසිරිය. ඒ සම්මා සම්බුද්ධ ඥානය අසිරිය දකිමින් හිතමින් මහත්වෝ අපි ශ්‍රද්ධාව සකස් කරගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ මේ මගේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හැර මේ ලෝකයේ මේ යථා ස්වභාවය කවුරුනම් කියන්නද කවුරුනම් දකින්නද? ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් වුණාද එහෙම දෙයක් දකින්න? පුළුවන් වුණා. උන්වහන්සේ අදත් භවයේ යම් තැනක ඉන්නවා. එක හාමුදුරුවෝ කෙනෙක් අරමුණු කරලා වන්නවා ක්‍රිස්තුස් වහන්සේ කොතනද ඉන්නේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ කොතනද ඉන්නේ කියලා අරමුණු කරලා බලනකොට මහත්වෝ හාමුදුරුවන්ට පේනවා විශාල මන්දිරයක්. ඒ මන්දිරය හරියට හිමෙන් හදපු මන්දිරයක් වගේ. ඒක හිමෙන් නිර්මාණය කරපු මහා ශාස්ත්‍රීය විශාල මන්දිරයක්. ඒ මන්දිරය තුලින් මතුවෙනවා පුද්ගලයෝ 10 දෙනෙක් විතර. තේන්න. ඒ 10 දෙනා එකපාරට පේළියට හිට ගන්නවා. තේන්න. එක පේළියට හිට ගන්නවා. ඒ 10 දෙනා අතර කාන්තාවොත් ඉන්නවා පිරිමිත් ඉන්නවා. මේක දිව්‍ය තලයක මේගොල්ලෝ ඉන්නේ. මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලයක. ඒ දිව්‍ය තලයක හිටියත් මහත්වෝ අපේ දෙවිවරු වගේ ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලය අඩුයි. අපේ දෙවිවරු බුදුදහමේ දෙවිවරු පින් කරලා දෙවිවත්වයටපත් වෙච්ච අය මහත්වෝ මේ රත්තරන් ඔතුණු පැලඳගෙන මහා ශාස්ත්‍රීය භාවයෙන් උත්පත්ති ලබන. මේගොල්ලෝ එහෙම නෙමෙයි. බොහොම සියුම් ශරීරකින් ආයුෂ වර්ණයේ සැපේ බලය අඩුයි. මොකද කර්මඵල විශ්වාස කරගෙන දන් දුන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ශාස්ත්‍රීය භාවය අඩුව තමයි දිව්‍ය තලයේ ඉන්නේ. සාමාන්‍ය කෙට්ටු මිනිස්සු වගේ. ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නේ ඔය පාස්කු සංදර්ශනවලදී ඔය මිනිස්සු අඳින මේ කරණැටි 60 වගේ එක දිග ලෝගු වගේ ඒවා ඒව ඇඳගෙන ඉන්නේ. ඒ පේළියට ඒගොල්ලෝ ඉඳගෙන මහත්යෝ ඒ සියලු දෙනා අතේ තියෙන පැන් කෙන්ඩියක් වගේ එකක්. ඔය පල්ලියේ මෙහෙම කරලා ඉගෙනවා නේද අර මොකද්ද දාලා. ඒ සියලුම දෙනා ඒ පැන් කෙන්ඩිය අතේ තියාගෙන පුතේ මෙහෙම කර කර ආශිර්වාදනවා ඒගොල්ලෝ ලෝකයාට. සමහරවිට ඒගොල්ලන්ට වදින පුදන වැයද වෙන්නේ නැහැ. තේන්නේ. මේ බඹේ එක තැන. ඒගොල්ලන්ට අදුම වශයෙන් ආයුෂ වර්ණයේ සැපේ බලවත් එතන ලැබිලා නැහැ. මොකද දන් දුන්නේ නැහැ කර්මඵල විශ්වාස කරගෙන. නමුත් අර මෛත්‍රී වැඩිවා ලෝකයාට සේවය කළා, ලෝකයාට හොඳ කළා. ඒවා මතක් වෙලා මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවා. නමුත් දෙවියෙක් තමයි. නමුත් එයාත් අසරණයි. එයා ඉන් එහාට පාරක් දන්නේ නැහැ. ඉන් එහාට යා පාරක් දන්නේ නැහැ. ඉන් එහාට පාරක් දන්නේ නැහැ වගේ මහත්වයා තාම සතර පායට විවෘතවයි ඉන්නේ. මහත්මයා සෝවාන් වුණොත් මහත්යෝ එයාට වඩා 100 කෝටි ගුණයකට වඩා මහත්ය ඉස්සරහින් ඉන්නේ. තේන්න. ඒ නිසා එවැනි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දැක්ක ලෝකේ දකින්න. මුස්ලිම් ආගමේ නායකයා අල්ලාහ්තුමා ඒ ලෝකෙන් එක දශමයක් දකින්න නැහැ. එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ සියල්ල දැක්කේ. ඒ දැකීම දැකලා මහත්යෝ බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවය සකස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව සකස් කරගන්නවා. අපිට පුළුවන් නම් එක මොහොතෙන් දිව්‍ය තලයකට පැන නගින්න අපිට පුළුවන් නම් එක මොහොතෙන් බ්‍රහ්ම තලයකට පැන නගින්න
පුතේ අපි කොච්චර මාන්නයටපත් වෙයිද? අපි කොච්චර අහංකාර වෙයිද? නේද? නමුත් බුදුරජාණන් වහන්සේ තුල ඒවා තිබුණා නැහැ. නේද? අරසා රාජ සක්විති රජකමක් අතහැරලා තමන්ගේ පරම්පරාවේ රාජ පැලැන්තියේ ඉද්දි ඔය වගේ පුතේ මොන අනුන්ගේ ගෙදරකට පින්න පාත්‍රය අරගෙන හිඟා කන්නේ නේ. වෙන දෙයක් නෙමෙයි බත් පිට අරගෙන. නේද? වෙන කෙනෙක් යයිද? තමන්ගේ තාත්තා ඇවිල්ලා කියනවා ඔබට ලැජ්ජ නැද්ද? ඇයි අපිට නිගා කරන්නේ කියලා. සිංහනාදයක් කරනවා. ඒ ඔබගේ වංශය ශාක්‍ය වංශය. මේක මගේ වංශය බුද්ධ වංශය කියලා සිංහනාදයක් කරන්නේ. එහෙම කරන්න මාත්‍ය වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරියමයි. ඒ අසිරිය දැකලා, ඒ අසිරිය ගැන හිතලා උදේ ඉඳන් රැය වෙනකම් මාත්‍ය අපි හිතන්න ඕනේ යන්නේ ඒකයි. වෙන දෙයක් නෙමෙයි. දේශමාලක්ෂණයක් ගැන හිතියොත් සකස් වෙන්නේ දුක. නළුවෙක් නිලියක් ගැන හිතුවේ සකස් වෙන්නේ දුක. මැරිච්ච මිනිස්සු ගැන හිතුවොත් සකස් වෙන්නේ දුක. යාළුවෙක් ගැන හිතුවොත් සකස් වෙන්නේ දුක. හිතන්න ඕනේ අන්න අර බුදුගුණ. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි උදෙසා අපිට මේ ධර්මයේ උදෙසා මේ කළ කැපවීම දෙයි හාමුදුරනේ කවුරුනම් කරන්නද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් හැර. එතනින්ම තමන් ශ්‍රද්ධාව සකස් කරලා ගන්න ඕනේ. එතනින්ම තමන් ගෞරවය සකස් කරලා ගන්න ඕනේ. ඊළඟට ධර්ම රත්නය කෙරෙහි ගෞරවය. ධර්මය කියන්නේ මාත්‍යෝ හේතුඵල ධර්මයන් අනුව අපේ ජීවිතය අපි දකිනවා. එයා කිසිම දෙයකට ජීවිතේදී ගැටෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවත්, බාධකයක් ආවත්, කම්කටොලක් ආවත්, ලෙඩක් දුකක් ආවත්, එයා මේ හැම දෙයක්ම හේතුඵල ධර්මයන් අනුව ගලප ගන්නවා. මේක මං සංසාරේ කරපු අකුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් කැඩපතක් ඉස්සරහට ගියාම තමන්ගේ රූපය පේනවා වගේ. මේ ජීවිතේ ඔබ විඳින්නේ ඔබ පෙර ජීවිතේ කරපු දෙයමයි කියලා. අනුන් කරපු දෙයක් නෙමෙයි. ඔබ ගිය ජීවිතේ කාට හරි මේ මොහොතේ කඳුලක් දුන්නා නම් ඔබ මේ ජීවිතේදී කඳුලක් හෙලන්න ඕනේ. හේතුඵල ධර්මයන් අනුව. ඔබ ගිය ජීවිතේ කාට හරි සතුටක් දුන්නා නම් ඔබ මේ මොහොතේ සතුටෙන් ඉන්නවා. ඒ හේතුඵල ධර්මයන්මයි. කවුරු හරි අඩුවාවුෂෙන් මැරෙනවා නම් ඒ කියන්නේ පෙර ජීවිතය සත්ව ඝාතන කළාමයි. කවුරු හරි හැමදාම ලෙඩින්නම් ජීවත් වෙන්නේ ආ පෙර ජීවිතේ සත්ව හිංසාවන් කළාමයි. කෙනෙක් රූපයෙන් අවලක්ෂණ නම් උපදින්නේ ආ පෙර ජීවිතේ ක්‍රෝධය වැඩුවමයි. කෙනෙක් ලස්සන වෙලා ඉපදිනවා නම් එයා පෙර ජීවිතේ මෛත්‍රිය වැඩුව කෙනෙක්මයි. මේවා හේතුඵල ධර්මයන් ගලපලා දේශනා කළා තියෙනවා. ඒ නිසා අපිට ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් මාත්‍ය අපි හේතුඵල ධර්මයන් ගලපලා දකිනවා. අපලයක් ආව කියලා අපි බය වෙන්නේ නැහැ. අපි දකිනවා මේ පෙර ජීවිතේ මගේ අකුසලයක්. එයා බෝධින්නාන්සේලා නාවන්නේ, එයා බෝධින්නාන්සේලාට පොඩි එල්ලන්න පඳුරු ගැට ගහන්න යන්නේ නැහැ. මොකද එයා දකිනවා මේ මම කරපු දෙයක් මම විඳින්නේ. මං කළා වූ අකුසලයක් මම මේ විඳින්නේ. ඒ නිසා මං කුසල් දහම් කරලා මේක යටපත් කරගන්න ඕනේ. ඒක යටපත් නොවුනොත් කුසල් දහම් අපිට ඊළඟ ජීවිතයකදී උපකාරී වේවි. ඒක අහිමි වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. එහෙම හිතලා මාත්‍යෝ ධර්මානුකූලව එයා ගලප ගන්නවා. එයා ලෙඩක් ආවොත් අනිෂ්ඨක රිදෙන්න ගත්තොත්, පපුව රිදෙන්න ගත්තොත් බෙහෙත් ගන්න. නමුත් ඒ උදෙසා ගැටි ඉන්නේ නැහැ. එයා දන්නවා මේක ලෙඩ වෙන කයක් කියලා. එයා දන්නවා මේක වයසට යන කයක් කියලා. ඒක දන්නවා මේක නිරතුරුවම නරක වෙන කුණු වෙන කයක් කියලා. ඒක දැනගෙන මහත්යෝ එයා කය ලෙඩ වෙන ස්වභාවයේ තිබුණත් හිත එයා කවදාකවත් ලෙඩ කරන්නේ ධර්මානුකූලව ඒක ගලප ගන්න. ඒතකොට ධර්මානුකූලව ජීවිතේ ගලප ගන්න කෙනාට කවදාකවත් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එයා ප්‍රබෝධමත්ම hina වෙලා ජීවත් වෙනවා. මොකද එයා ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ නැහැ. එයා දන්නවා මොන ප්‍රශ්නයක් ආවත් මේක මා විසින්ම ඇති කරගත්තා වූ දෙයක්. ඒ නිසා මා විසින්ම විසඳ ගන්න ඕනේ. මං කළා වූ අකුසලයකට මං කඳුළු හලනවා නම් මං තව තවත් අකුසල්මයි කරගන්නේ. ඒ නිසා අකුසල් ලැබිලා අපිට කඳුළු වෙන්නේ එනකොට පුතේ අපි දක්ෂ වෙන්න ඕනේ hina වෙලා ඒ කඳුළු යට කරන්න. ඒ අකුසලේ යටපත් කරගන්න. ඒ ශක්තිය අපිට තියෙන්න ඕනේ. ධර්මයේ අචල ශ්‍රද්ධාවට පැමිණි කෙනා ඒ ආකාරයෙන් ජීවිතේ හිතලා කවදාකවත් ඒව දේවල් සැලෙන්නේ ගැටෙන්නේ නැහැ. එයා ධර්මයේ විශ්වාසය කරගෙන ධර්මයේ තුලම ජීවත් වෙනවා. සංඝයා කෙරේ අචල ශ්‍රද්ධාව කියන්නේ මහත්යෝ මේ මොන දේ අපිට පූජා කළත් අපි ඇවිල්ලා නියෝජිතයෝ විතරයි. අපි ඇවිල්ලා සංකේත විතරයි. සංඝයා කියලා කියන්නේ අර අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් මොග්ගල්ලාන මහෝත්තමයන් තුළ අප්‍රමාණ ගුණයන්ගෙන් ඥානයන්ගෙන් මහා සංඝ රත්නයමයි. ඒ සංඝයා අරමුණු කරගෙනමයි මේ සියලු දේ පූජා කළේ. ඔබවත් හැන්දක් නමුත් පූජා කළා නම් ඒ පූජා කළේ අපිට නෙමෙයි මහත්වරු අර මහා සංඝ රත්නයේ ගුණයන්ට. එතකොට ඒ ආකාරයෙන් අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ මේ වර්තමාන මොහොතේ අපේ කාලේදී හාමුදුරුවෝ මොන වැඩි කළත් ඔබලා හිතන්න යන්න අවශ්‍ය නැහැ. අර පන්සලේ හාමුදුරුවෝ මේමයි මෙයා මේමයි හිතන මොහොතේම මහත්වරු අපි තුල අකුසලයක් සකස් වෙලා.
අනුන් කරන වැරදි නිසා අපි අකුසල් සතර කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා සංඝයා කියන කෙනා මහත්වයා අතීතයේ වැරදි කළා හාමුදුරුවෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවට විනය නීති 227ක් පනවන්නේ. හාමුදුරුවෝ වැරදි කරන්න විනය ශික්ෂාවන් පැනෙවුවා. අවසානයේ 227ක් පනවන්න සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ. ඒ එදත් වැරදි වුණා වූ ස්වාමීන් වහන්සේලා හිටියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේම කියනවා කාසාය කණ්ඨක කියලා කෙනෙක් අතීතේ පහළ වෙනවා. එයා මේ නූලක් විතරයි බැඳගෙන ඉන්නේ. නමුත් ඒ කාසාය කණ්ඨක කසාදයක් බැඳලා ළමයි හදාගෙන සත්තු මරාගෙන කන ජීවත් වෙන කෙනෙක් එදාට. එයාට සාංගික කළා දන් දෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාට දානය සාංගික කරන්න පුළුවන් පාලිකාතා කියලා. එයා සාංගික කරනවා එදාට. මොකද එදාට ඒ දුස්සීල කෙනා හාමුදුරුවෝ වුණාට මාත්‍යෝ ලෝකයා ඊටත් වඩා දුස්සීලයි. එයා තමයි පින්වතා. එයා තමයි උපරිම ලොක්කා එදා ලෝකේ. හාමුදුරුවෝ එයා හාමුදුරුවෝ වෙන ලෝකෙදි මාත්‍යෝ ලෝකයේ ඒ තරම්ම දුස්සීලභාවයට එදාපත් වෙලා. මොකද ශාස්ත්‍රයේ අර්ථයන් ගිරීලා සීලයක් ගැන මිනිස්සු දන්නේ නැහැ. හිරියොතක් දෙක නැහැ. ලැජ්ජාව බය නැහැ. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. නංගි මල්ලි අඳුරන්නේ නැහැ. නෑතිය අඳුරන්නේ නැහැ. තිරිසන් ලෝකේ සත්වයා යම්සේද ජීවත් වෙන්න මාත්‍යෝ මිනිස්යා එතෙන්ට වැටෙනවා. එදාට මනුෂ්‍යත්වයේ වටිනාකමක් නැහැ. මනුෂ්‍යත්වයට වටිනාකමක් තියනවා කියන්නේ මාත්‍යෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයකදී පමණයි. බුදුරජාණන් වහන්සේ කියනවා කනකැස් බෑවෙක් වියසුදුරෙන් අහස දකින්නවා වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කියලා. ඒ මනුෂ්‍ය ජීවිතේ මාත්‍යෝ මේ බුද්ධෝත්පාද කාලේ ලබා ගන්නා මනුෂ්‍ය ජීවිතේ. දැන් ඇමරිකාවේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකයෙකුට ඒක වාසනාවක් නෑ. අර වගේ දුර්ලභ දෙයක් නෙමෙයි. ඔබලා ලබාගත් මනුෂ්‍ය ජීවිතේ කනකැස් බෑවෙක් වියසුදුරෙන් අහස බලනවා වගේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ. මේ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ මේ ධර්මයේ අර්ථයන් ගිලිහිලා ගියාට පස්සේ අරකා මේ ලැජ්ජාව බය නැති ලෝකයක් බිහි වුණාට පස්සේ මාත්‍යෝ තිරිසන් සතහත් මිනිස්යක් කියන එකම සංඥා තියෙනවා. ධර්මයේ හීන වෙන්න ලෝකේ ජනගහණය වැඩි වෙනවා. තේරෙනවද? ඒ ලෝකේ ජනගහණය වැඩි වෙන්නේ කියන්නේ මේ හිරියොත පයින් වෙනකොට සීලයෙන් ඈත් වෙනකොට මාත්‍යෝ මිනිස්යා තිරිසන් සතහට ලං වෙනවා. මිනිස්යා ප්‍රේතයාත් එක්ක ජීවත් වෙන තැනට එනවා. හැම ගෙදරකම තිරිසන් සතෙක් ඇති කරනවා. තමන්ගේ බිරිඳ කරගන්නවා තිරිසන් සත්තු ලෝකයේ අතර කාලයක් මේ හිරියොතක් දෙක නැති වෙනකොට ලංකාවේ වාදුකාම සීලය තියෙන නිසා. ඒ නිසා ඉදිරියේදී මේ ධර්මයේ හීන වෙන්න හිරියොතක් දෙක නැති වෙන්න සීලය අඩු වෙන්න මාත්‍යෝ ලැජ්ජාව බය දෙන්නේ නැති වෙලා මනුස්ස සංඥා, තිරිසන් සංඥා, പ്രേත සංඥා එක ළඟට එන්නේ. එහෙම වෙලාවෙදී තිරිසන් සතා මරලා එකපාරට මිනිස්සෙක් වෙනවා. ප්‍රේතයන් මරලා එකපාරට මිනිස්සෙක් වෙනවා. මොකද මිනිස්සෙක් වෙන්න අපහසු නෑ. මිනිස්සුන්ට ගුණයක් නෑ, ධර්මයක් නෑ. අර සංඥාමයි තියෙන්නේ. ඒ නිසා මේ ජනගහණය මහා ඉහළ යනවා මේ ශාසනය ඉවරුනාට පස්සේ ධර්මයන් මිය වෙනකොට පස්සේ. මොකද අර ලෝකවල ඉන්න අය මේකට බහිනවා කිසිම ගැටලුවක් නෑ මෙතෙන්ට ඒගොල්ලන්ට එන්නේ. ඔක්කොම එකයි. ඒ නිසා මහත්යෝ එවැනි ලෝකයක් ලෝකේ බිහි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒව දකින්න සම්මා සම්බුද්ධ ඥානෙ. ඒ දැකලා කියන්නේ අනේ කාසාය කණ්ඨකටත් දන් දෙන්නේ ඒක සාංගිකයි. මොකද එදාට හරි දානයක් දීලා මිනිහ සැපක් ලබයි කියලා මහා කරුණාවෙන් ඒක කියන්නේ. තේරෙනවද? මහා කරුණාවෙන් කියන්නේ. අනේ මම මෙහෙම නොකියුවොත් මිනිස්සු දන් නොදී ඉන්නේ. අර පන්සලේ හාමුදුරුවෝ මෙහෙමයි කියලා දන් නොදී ඉන්නේ. ඔබලා කෙරෙහි මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කාසාය කණ්ඨකටත් දන් දෙන්නේ ඒකට මහත්ඵල මහානිසංසය කියලා. මොන කරුණාවද බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? මොකද දානයමයි මහත්යෝ මොනක් හෝ සැපයක් සංසාරේ ලබලා දෙන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය. මොන නිරෝධය කරා යන්න ගියත් ඔබට ආයුෂ වර්ණයේ සැපේ බලය තියෙන්න ඕනේ. ඒක නැත්නම් පන්සලකට ගිහලා සිල් ගන්නවත් බෑ. ඒක දැකලාමයි බුදුරජාණන් වහන්සේ දානයට අර්ථයක් දෙන්නමයි වටිනාකමක් දෙන්නමයි අරසා දුස්සීල තත්ත්වයට ලෝකෙපත් උනත් ඒ දුස්සීල තත්ත්වය තුල හරි ඔබට දන් දෙන්න යොමු කරන්නයි සූත්‍රයක් තුලින් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා දිනේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියන්නේ මොනතරම් බලන් දෙයක්ද කියලා ඔබලාගෙන් අපි ගැන හිතලා තියෙනවද කියලා. එතකොට සංඝයා කියලා බුදුරජාණන් වහන්සේ ඒ සංඝයාට කාසාය කණ්ඨකටත් දන් දෙන්න කියනවා නම් මහත්යෝ අද ඉන්න හාමුදුරුවෝ රස්සාවක් කළා කියලා පොණ්ඩ බැවුවා කියලා ගෑනු කෙනෙක් එක්ක යාළුනා කියලා පුතේ අපි ගැටෙන්න යන්න ඕනේ නැහැ. අපි ගැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැටුනේ නැත්නම් එයි අපි ගැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් කාසාය කණ්ඨකටත් දෙන්න කියලා පන්සලේ හාමුදුරුවෝ වැරදි කළා කියලා අපිට අදාළ නැහැ. පන්සලේ හාමුදුරුවෝ සංකේතයක් හැටියට අරගෙන අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේටයි දන් දෙන්නේ. පන්සලේ හාමුදුරුවෝ සංකේතයක් හැටියට තියාගෙන අපි මොග්ගල්ලාන මහ රහතන් වහන්සේටයි දන් දෙන්නේ. අන සංඝයා කරේ අතල ශ්‍රද්ධාවට යනවා.
එයා දකින්න සංඝයා කියලා අපි දකින්නේ අර අතීතයේ වැඩ සිටියා වූ මහා සංඝ රත්නයමයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක දවසක් වඩිනවා. කාශ්‍යප මහ රහතන් වහන්සේ දන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කියලා. කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වා කාගෙන් හරි අහන්න ඕනේ මේ කොහේ හරි බුදුරජාණන් වහන්සේ ළඟක වැඩ ඉන්නවාද කියලා. එතකොට බමුණෙක් කියනවා නිලුම් මලක් අරගෙන. බමුණගෙන් අහනවා බමුණ මේ කොහේ හරි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවාද කියලා. එතකොට කියනවා බමුණ මහා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දවස් දෙකකට ඉස්සෙල්ලා කුසිනාරාවේ පිරිනිවන් පෑවා. මම මේ දේහය බලලා එතනින් මේ නිලුම් මලකුත් අරගෙන ගෙදර යනවා මං කියලා. ඒ වෙලේ තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ දැනගන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒ වෙලාවේ පුතුගෙන භික්ෂුන් වහන්සේලා ඔක්කොම අඬනවා. ඒ අඬන වෙලාවේ සුබද්ද කියලා භික්ෂුවක් මෙතන ඉඳලා ඇවිල්ලා කියනවා ඇයි ඔබලා අඬන්නේ? අඬන්න එපා. hina වෙන්න සතුටු වෙන්න. දැන් අපිට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපිට විනය නීති දාන්න අපිට වැරදි කළා කියලා කියන කෙනෙක් අපිට නැහැ. ඒ නිසා අපිට නිදහසේ අපිට කැමති විදියට කාලා බීලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. කාටවත් අඬන්න එපා කියලා. කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇහින්නේ. අනිත් හාමුදුරුවෝ කියලා කියනවා සුබද්ද මෙහෙම කියනවා කියලා. උන්වහන්සේ ගණන් ගන්නෑ. ඇයි? එදාත් මහත්වෝ මේ ශාසනය තුලේම දුස්සීලභාවය තිබුණා. ඒවා ගණන් ගත්තේ නැහැ ඒ උත්තරමේ. තේරෙනවද? ඒ නිසා සංඝයා කරේ අපි ගෞරවය සකස් කරගන්න ඕනේ අරමුණ හැම වෙලාවෙම මේ අතීතයේ සංඝයා තුල කියලා. තේරෙනවද? ඒ සංඝයාගේ ගුණ සිහිපත් කරලා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ මහත්වෝ බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයාට මහණෙනි මාව ආදර්ශයට ගන්න එපා. ඔබ මහා කාශ්‍යපයන් ආදර්ශයට ගන්න. වෙන කාවවත් ආදර්ශයට ගන්න එපා. කාශ්‍යප දීප තරුණ කාලයක්. පිප්පලා කියන තරුණයා කෝටිපති බමුණු පවුලක් එක දරුවා හිටියේ. අම්මා තාත්තා විවාහ යෝජනා ගේනවා මේ දරුවා කැමති නෑ සාරාංශක කල්පලක්ෂ ගානක් ඉඳන් පෙරුම් පුරාගෙන ඉන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂුන් අතරින් අග්‍රස්ථානයටපත් වෙනවා කියලා. කොච්චර විවාහ යෝජනා ගෙනා කැමති නෑ. අම්මලා කියනවා එහෙනම් පුතේ ඔබ නිසා අපි මැරෙයි. ඔබ කැමතිද අපි මැරෙනවද? කැමතිුනේ නෑ. හොඳයි එහෙනම් මම බඳින්නම් කියලා ඥාති දරුවෙක්ව කතා කරනවා. එයා බද්ද කාපිලා. එයාත් සංසාරේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ඉඳලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ పూర్වේ නිවාසානුස්සති ඥානය අග්‍ර වශයෙන් දකින්න පුළුවන් කෙනා හැටියට 80 මා ශ්‍රාවිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ බද්ද කාපිලා. දැන් දෙන්න අය කතා වෙනවා. මගුල් කතා කරලා ගුණාට පස්සේ දෙන්න එකිනෙකලා කතා වෙනවා. මගේ අරමුණක් ඇවිද්දමයි. බද්ද කාපිලානා කියනවා මගේ අරමුණක් ඇවිද්දයි. නමුත් අපි අම්මා තාත්තා සතුටු කරන්න වෙනවා අපිට. ඒ නිසා අපි විවාහ වෙමු. නමුත් අපි දෙන්නට පොරොන්දුවක් වෙනවා. අපි විවාහ වුණත් අපි දෙන්න සිතෙන් හෝ කයින් ස්පර්ශ කරන්නේ නැහැ කියලා. පොරොන්දු වෙනවා. ඒ දෙන්න විතරයි දන්නේ ලෝකයා කවුරුත් දන්නේ නැහැ. මහ විශාල මගුලක් කාලා මහා මගුල් ගයක් කරන් පුතේ දෙන්න කසාද බඳලා දෙනවා. දෙන්න මදු සමයේ ගත කරන්න ගිහිල්ලා පිප්පලා කියනවා මේ සයනේ මේ ඉරක් ගහලා අපි අම්මා තාත්තා මැරෙනකම් ඔබ මේ ඉරෙන් මෙහාට එන්න බෑ මම මේ ඉරෙන් මෙහාට එන්නේ නැහැ කියලා මහත්තයා. අම්මා තාත්තා මැරෙනකම් ඒ බ්‍රහ්මචාරී ජීවිතය දෙන්න ගත කරනවා. බලන්න පිප්පලයි බද්ද කාපිලා. එහෙම ගත කරලා යම් දවසක අම්මා තාත්තා මැරුණාට පස්සේ අර සියලු දේපල ඒගොල්ලෝ දන් දීලා කසාවත් පෙරෝගෙන බුදුරජාණන් වහන්සේ නමින් පැවිද්ද ඒගොල්ලෝම කරගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. තාම දැකලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඒගොල්ලෝ දෙමන් හන්දියකට ගිහිල්ලා තීරණය කරනවා දෙන්න. අපි සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් බිරිඳයි ස්වාමි පුරුෂයා හැටියට හම්බ වෙලා තියෙනවා. දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා වෙන් වෙන්න කියලා. එහෙමනම් මම මේ පාරේ යනවා ඔබ මේ පාරේ යන්න කියලා සාරා සංඝ කල්ප ලක්ෂ ගානකට පස්සේ පුතේ මේ දෙන්න වෙන් වෙනවා. වෙන් වෙන වෙලාවේ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ දකින්න පොළොව කම්පා වුණේ ඇයි කියලා. එයාට පේනවා මේ දූතාංගධාරී වික්ෂුණුන්ගෙන් අම්තතාණයට පත්තම කාශ්‍යප මේ සියල්ල අතහැරලා පැවිදි වෙනවා කියලා උන්වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේ ඉන්න ජේතවනාරාමයට එනකොට පිප්පලාට පේනවා ඈතදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ධර්මාසනේ. යම් තැනකදී ඈතින්ම දැක්කේ ඒ දර්ශනයෙන්ම දැනගන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් දකින්න. එතනදීම මහත්වෝ බඩ ගාගෙන ඉන්නේ. කකුල් දෙකෙන් එන්නේ නැහැ. බඩ ගාගෙන සාදුකාර දීගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාශ්‍යප වඳින වැඳීම මම බුදු නොවී ගත්තනම් මගේ හිත හත්කඩකට පැලිලයි කියලා. ඒ තරම් සද්ධාවෙන් වැඳගෙන ඉන්නේ. ඒ තරම් බුදු ගුණ කෙරෙහි විශ්වාසයෙන් වැඳගෙන ඉන්නේ. ඇයිලා පුතේ එතනදී බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගන්න. බද්ද කාපිලානා එහා පැත්තේ විසුණිය පැත්තට ගිහිල්ලා එහා පැවිද්ද ලබා ගන්න. දෙන්නම අරියත් මහ රහතන් වහන්සේලා බවට පත් වෙනවා.
ඒතර බලන්න සංඝයා කියන ගුණය මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයෝ වෘද්ධ වුණාට පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේට කාශ්‍යප ඔබ දැන් වයෝ වෘද්ධයි. ඔබට පින්ඩපාතෙන් ජීවත් වෙන්න බෑ. මේ ගිජ්ජ කූටේ නැගගෙන උඩට යන්න බෑ. ඔබ දැන් මේ ආරණ්‍යට ඇවිල්ලා ජීවත් වෙන්න. ගෙවල් වලට ගිහලා දාන පිළිගන්න. කියනවා බෑ බුදුරජාණන් වහන්සේ. ඔබ මේ හන දෙච්ච මේ බර වෙච්ච සිවුර අයින් කරන්න. හොඳ සංගල මේ සිනුට සිවුරක් දාන්න බෑ ස්වාමීන් වහන්සේ. ඇයි කියලා? එකක් මගේ පහසු විහරණය සඳහා. මං කාටවත් බැඳිලා නැහැ. මං ගියක් ඉස්සරහට ගත්ත මොනවා හරි ඉල්ලගෙන කෑවා. කිසිම කෙනෙකුට මං බැඳිලා නැහැ. ඒක මට නිදහස්. ඒ නිදහසට මම කැමතියි. දෙවෙනි කාරණය භාග්‍යවතුන් වහන්සේ මම ආදර්ශමත් නොවුනොත් කවුරු ලෝකයට ආදර්ශමත් වෙන්නේද? කවුරු මේ සංඝයාට ආදර්ශමත් වෙන්නේද? උන්වහන්සේට ආදර්ශමත් වුණ නිසයි මහත්යෝ අපිත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනුගමනය කරන්නේ. උන්වහන්සේ එදා හිටියනම් දැම්මයි වයෝවෘද්ධයි නෑ මම දැන් මේ දූතාංගවලින් මිදෙනවා මම මෙහෙම කියලා පුතේ මහත්යෝ අපිට ආදර්ශයට ගන්න කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. ඒක කිව්වා. අනේ සාදු සාදු කාශ්‍යප ඔබමයි ආදර්ශමත් ඔබමයි ආදර්ශමත්. මහණෙනි මාව ආදර්ශයට ගන්න එපා. මේ මහා කාශ්‍යප ආදර්ශයට ගන්න මහා කාශ්‍යප ආදර්ශයට ගන්න කියලා. ඒතර බලන්න මේ සංඝයා කියන ගුණය. ඒතර අපි සංඝයා කියලා දකින්නේ මොනතරම් සරල තැනක්ද? අපේ පන්සලේ හාමුදුරුවෝ අපේ පන්සලේ ආච්චිලා ඉන්නේ හට අපි යන්න දක්ෂ නැහැ. ඒතකොට මේ තෙරුවන් කෙරේ අතල ශ්‍රද්ධාව පුතේ මහත්යෝ ඒ ආකාරයෙන් සකස් කරගන්න ඕනේ. අර ගුණයන් ඥානයන් දකින්න සකස් කරගන්න. සීලය ආරකාන්ත සීලයක් ඊළඟ එක. සිල්පදයක් බිනෙන්න දෙන්නේ නැහැ. සරමක් නැදන් මෙතනින් යද්දි මේ සරම ගුරුල් වුණොත් ඒක වැටෙන්න අපි දෙන්නේ නැහැ. වැටෙන්න ඉස්සෙල්ලා ඇඳ ගන්න. ආරකාන්ත සීලයක් රකින්න කෙනා මහත්යෝ කවදාක්වත් Taman සිල්පදයක් බිඳුනොත් ඒකේ මොහොතේම නිවැරදි කරගන්න. බොරුවක් කිව්වොත් එයා මොහොතේම බොරුව කිව්වේ කෙනාට ගිහිල්ලා කියනවා මම බොරුවක් කිව්වා කියලා. එයා ලැජ්ජ වෙන්නේ නැහැ. එයා ආත්මගරුත්වය ගැන හිතන්නේ නැහැ. මොකද එයාට ලැජ්ජාවට ආත්මගරුත්වයට වඩා මහත්යෝ සතර පායේ දියට එයා බයයි. තේරෙනවද? එයා බොරුවක් කිව්වේ නැත්නම් සමහර විට එයා හිරේ යනවා. හිරේන් බේරෙන්නේ එයා බොරුවක් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඇත්ත කියලා හිරේ යන්න. ඔබ හිරේ කියොත් අවුරුද්දක් දුක් විඳින දෙකක් දුක් විඳි. නමුත් ඔබ බොරුවක් කියලා චේතනාවක් සකස් කරගත්තොත් ඔබට කල්ප ගානක් නිර්ය ප්‍රේත ලෝකේ උරුම වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහැ ආරක්ෂා කරගන්න ඔබ යම් වෙහෙසක් දරනවා නම් ඒ ඇහැ ආරක්ෂා කරනවට වඩා ඔබ සිල්පදයක් ආරක්ෂා කරගන්න වෙහෙස ගන්න. ඇහැ අන්ධ වුණොත් ඔබට මේ ජීවිතේ දුකක් විඳින්න වෙයි. නමුත් ඔබ සිල්පදයක් බිඳගත්තොත් ඔබට කල්ප ගානක් දුකක් අත්වෙන්න වෙයි කියලා සීලේ වටිනාකම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර නිරයට වැටෙන සත්වය, പ്രേත ලෝකෙට වැටෙන සත්වය, තිරිසන් ලෝකෙට වැටෙන සත්වය මාත්‍යෝ සීලේ දුර්වලකම් නිසාමයි වැටෙන්නේ. සීලේ එක ආනිසංශයක් තමයි අප්‍රමාදී භාවය. එයා ප්‍රමාද වෙන්නේ නැහැ. ප්‍රමාද වෙන්නේ නැහැ කියන්නේ මේ ජීවිතේදී වෙලා පරක්කු කරගන්නවා කියන එක නෙමෙයි. එයා සතර පායන්ට වැටිලා කල්ප ගණන් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒකයි අප්‍රමාදී භාවය කියන්නේ. ඒ නිසා සීලයට වඩා වටිනා කියන දෙයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා සිල්පදේ කියන දේ මාත්‍යෝ දිවි පරදුර තියලා ආරක්ෂා කරගන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔබ දිවි පරදුවට කියලා සීලය ආරක්ෂා කළොත් ඒ ආරක්ෂා කරන්නේ කෙරුවන් කෙරේ ශ්‍රද්ධාවමයි. බුදුරජාණන් වහන්සේ කියපු නිසාමයි. ඒ ආරක්ෂා කරද්දීම ඔබ මෙතන කෙරුවන් කෙරේ ශ්‍රද්ධාවටපත් වෙලා. තේරෙනවද? ඒ නිසා සීලය ආරක්ෂා කරද්දී මාත්‍රම හැම වෙලාවෙම සිල්පදේ කැඩෙන්නේ නැති වෙන්න, බිඳෙන්නේ නැති වෙන්න මේකෙන් මම සතර අපායෙන් මිදෙනවා. මේක ආර්යකාන්ත සීලයක් ඇටියෙම ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා ආරක්ෂා කරගත්ත සිල්පදයක් ඇටියෙම ආරක්ෂා කරනවා කියන චේතනාව සකස් කරමින් සීලයේදී දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා අපි හතර ආකාරයකට සීල් ගන්නවා කියලා. පළවෙනි ආකාරය තමයි ගෝපාල සීලය. ඒ කියන්නේ ගෝපල්ලාගේ සීලය. ගෝපල්ලා කියන්නේ හරක් බලන කෙනා. හරක් බලන කෙනා හරක් ටික අරන් ගිහිල්ලා යා කල්පනා කරන්නේ හෙට හරක්ට කන්න දෙන්නේ කොහෙන්ද? හෙට කොයිද හොඳට තනකොළ තියෙන්නේ? හෙට කොයිද හොඳට පුණ්ණක් දෙන්නේ? වතුර තියෙන්නේ කොයිද? හෙට කොයිද හරක් ගාල් කරන්නේ? එයා ඉඳගෙන කල්පනා කරන්නේ ඒක තමයි. ඒතර ගෝපාල සීලය රකින්න කෙනා එයා කල්පනා කරන්නේ කොයි පන්සලේද හොඳට දාන තියෙන්නේ? කොයි පන්සලේද හොඳ හාමුදුරුවෝ ඉන්නේ? කොයි පන්සලේද හොඳ බණ තියෙන්නේ? කොයි පන්සලේද කියොත් සැප පහසුව ඉන්න පුළුවන්? එයා ඒවයි බලන්නේ. අර ගෝපල්ලා හරක් ගැන හිතනවා වගේ. ඒතකොට ඒක සුදුසු නැති සීලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට නිගණ්ඨ සීලය. නිගණ්ඨයා කියන්නේ එක එක දෘෂ්ටීන් තියාගෙන ඉන්න කෙනෙක් මහත්වෝ. එයා අද ඇඳුම් නැතුව ඉන්නවා. එයාගේ සීලය ඒකයි. හෙට එයා අඳිනවා නමුත් කන්නේ නැතුව ඉන්නවා. ඒක එයාගේ සීලය. අනිත් අය මුකුත්ම නැහැ වතුර බොන්න නැතුව ඉන්නේ. ඊළඟ දවසේ ගිහලා වතුර බහැලා ඉන්නවා. එක එක දෘෂ්ටීන් එයාගේ සීලය බවට එයාපත් කරගන්නවා. ඒ වගේ මහත්වෝ අපි
සමහරුත් ඉන්නවා සිල් ගන්න ගියාම එයා নানা ප්‍රකාර දෘෂ්ටීන් නැතුව සිල් ගන්නවා. එක එක දෘෂ්ටි. ඒ හාමුදුරන්ට කැමති නැහැ, මේ හාමුදුරන්ට කැමති නැහැ. එක එක දෘෂ්ටීන් තියාගෙන සිල් සමාදන් වෙනවා. එයා විවෘතභාවයටපත් වෙන්නේ නැහැ. ඒ සීලය බුදුරජාණන් වහන්සේ කියනවා අයින් කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්ම සීලය කියලා. බ්‍රහ්මයා කියන්නේ මහත්වයේ එකලාවේ ඉන්න කෙනෙක්. බ්‍රහ්ම ලෝකික කවදාකවත් බ්‍රහ්මයේ දෙන්නෙක් එක කතා කරගෙන ඉන්නේ නැහැ. 3 දෙනෙක් 4 දෙනෙක් කණ්ඩායම් වශයෙන් බ්‍රහ්මයා ඉන්නේ නැහැ. මොකද බ්‍රහ්මයා කියන්නේ සමාධිය වඩන කෙනා. සමාධිය සකස් වුණා කියන්නේ මහත්වයේ විචාර විතර්ක නිරුද්ධ වුණා කියන කාරණයයි. පංච නීවරණය යටපත් වුණා කියන කාරණයයි. එතකොට සමාධියක් සකස් වෙච්ච තැනම යාත්ම කාමච්ඡන්දයක් නැහැ. විචාර විතර්ක නැහැ. ඒ නිසා යා කවදාකවත් කතා කරගෙන ඉන්න තැනටපත් වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ හැම බ්‍රහ්මයෙක්ම එකලාවේ එරමිනියා ගොතාගෙන සමාධිය තුල ඉන්නේ දෙන්නේ කතා බහ කරගෙන නැහැ. මොකද පංච නීවරණ නැහැ ඒගොල්ලන්ට යටපත් වෙලා. ඒ නිසා බ්‍රහ්මයාගේ සීලය සීල් ගත කෙනා එකලාව තනියමයි ජීවත් වෙන්නේ. සීලය සමාදන් වෙලා සීලය මෙනෙහි කරමින් සීලේ වටිනාකම් දකිමින් බුදු ගුණ දකිමින් යා හවස සිල් පවාරණය කරගන්න එකලාව තනියම ජීවත් වෙනවා. බ්‍රහ්මෙක් වගේ බ්‍රහ්ම සීලය කිව්වේ ඒකයි. ඉන් එහාට ආර්ය සීලය. ආර්ය සීලය කියන්නේ මාත්‍යෝ බරපතලම සීලය. එයා සිල්පදයට මහා වටිනාකමක් දෙනවා. හීන වටිනාකමක් නෙමෙයි. එයා උපෝසත අට්ඨාංග සීලය ගත්තොත් උස්සාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වොත් අපි හිතන්නේ උස්සාසන පරිහරණය කරන්නේ නැහැ කියලා. නමුත් එයා එතනින් ඉස්සරහට යන ආර්ථය දැකගෙන දක්ෂතාවයෙන් ඒ සිල්පදයේ හැබෑම අරුතේ මහත්වෝ උස්සාසයන මහාසයන වේරමණී කියන්නේ මහත්වෝ උස්මිතිකම් වලින් අපි මිදෙන්නේ. මෙතන 1000ක් සිල් ගත්තා නම් ඒ 1000ම උපාසක උපාසිකා කියන තැන විතරයි. මෙයා දේශපාලඥයෙක්, මෙයා කෝටිපතියෙක්, මෙයා මෙහෙම කෙනෙක්, මෙයා අරේම කෙනෙක්, එයා සභාපති, එයා නායකයා කියලා එයා පුටුවක් ගෙනල්ලා ඉඳ ගන්නවා. අර එහෙම නෑ මහත්තයෝ. ඒ උස්මිතිකම් අයින් වෙන්න ඕනේ. සීල සමාදන් වෙන්න ඇවිල්ලා සීලය සමාදන් වෙච්ච තැනදී එක්ක උපාසක එක්ක උපාසිකා විතරයි. වෙන වෙන දේවල් දෘෂ්ටියෙන් ගන්නෙ නෑ. ඒ ගන්න මොහොතේම මහත්තයෝ තණ්හා මාන්න දිට්ඨි සකස් වෙලා දෙන්න. එතකොට යා සිල් ගන්න යලිද්දී මම උපාසිකාවක් ශාසනය කියන තැන හිතාගෙන විතරයි යන්නේ. අර සියලුම ලෞකික දේවල් එයා අයින් කරලා යන්නේ. දක්ෂයා එහෙමයි. ඒවා අයින් කරලා යන්නේ. ඒවා අවශ්‍ය නෑ මට. අපි යන්නේ මේ සීලය ආරක්ෂා කරගන්න කියලා. අන්නේ සිල්පදයට වටිනාකමක් දෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ අපි පරපණ නසන්නේ නැහැ කියන කාරණා. අපි පරපණ නසන්නේ නැහැ කියලා සමාදන් වුණත් මහත්යෝ අපි තාම සෝවාන් වෙලා නැත්තම් අපි අපේ පණ නසා ගන්න ස්වභාවයේ ඉන්නව නේද? නැවත තිරිසන් ලෝකෙට වැටලා බෙල්ල කපා ගන්න ස්වභාවයේ අපි ඉන්නවා. නැවත තිරිසන් ලෝකෙට වැවිලා දුක් විඳින ස්වභාවයේ අපි ඉන්නවා. එහෙම ඉඳගෙන අපිට මේක සමාදන් වෙනවා. ඒතකොට මේක අර්ථය තවත් ඉහළට යනකොට අපි අරන් යන්න ඕනේ මම සංසාරයේ නැවත මම විසින් මම මරා ගන්න තැනට ඉන්නේ නැහැ. ඒ කියන්නේ මම සතර අපායට වැටෙන්න තැනට ඉන්නේ නැහැ කියන තැන ඉඳගෙන මාත්‍යාල සිල්පදේ ආරක්ෂා කරනවා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම බොරු කියන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන ලොකුම බොරුව තමයි මහත්වෝ මේ ලෝකයේ සැපයි කියලා කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙ දුකයි කියලා. නමුත් අපි අර සිල්පදේ සමාදන් වෙලා අපි ලෝකයේ සැපයි කියලා නිදින්න යනවා නම් මහත්වෝ එතනම අපි බොරුවක් කරන්නේ. ඒකෝට මේකේ අර්ථය ශක්තිමත් කරනවා. මම කියන්නේ මේ රහතන් වහන්සේ රකින්න සීලය. එතෙන්ට ඒ සීලෙට එන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකෝට ඔබ ඇත්ත කිව්වා කියන්නේ මහත්වෝ මේ ලෝකයේ දුකයි කියලා දකින්න. මේ හැ දුකක් කියලා දකින්න ඒ නිසා මේක සරසන්නේ නැහැ. මේකයි දුකක් කියලා දකින්න ඒ නිසා ඒක සරසන්නේ යන්නේ නැහැ විසිල් ගත වෙලාව. අන්‍යයා මුසාවාදා වේරමණී අන්‍යයා බොරුවෙන් වැළකෙන. ඇත්ත තැන යා ඉන්නෝ මේක මෙහෙම දෙයක්. අන්න ඒ ආකාරයෙන් මාත්‍ය අපි මේ සිල්පද වලට වටිනාකම ආර්ය සීලය බවට පත් වෙන්නේ අන්න එතනදී. ඒ නිසා ඒ ආකාරයෙන් සීලය අපි ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට මාත්‍ය පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. හතරේ දැකීම අවබෝධය නෙමෙයි. ඒ අවබෝධය කියන දේ ලබන්නේ රහත් වෙනකොට රහතන් වහන්සේ නම. මෙතනදී කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ මාත්‍ය පළවෙනි කාරණේ රූපය. තේරෙනවද? දැන් රූපේ අනිත්‍යභාවය අපි නිරතුරුවම දකිමින් ජීවත් වෙන අපිට පුළුවන් ආකාරයකට. මේ ඇසේ අනිත්‍යභාවය දකින්න. මේ කනේ අනිත්‍යභාවය දකින්න. මේ නාසයේ දිවේ මනසේ මේ කයේ අනිත්‍යභාවය දකිමින් අපි ජීවත් වෙනවා. රූපේ අනිත්‍යභාවයයි අපි දකින්න. තේරෙනවද? දැන් මෙතන මේ හාමුදුරුව මෙතන ඉන්නවා. හාමුදුරුව මෙතන ඉන්නලා මෙතනදී හාමුදුරුව අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ මිනිස්සුયો ගිහිල්ලා මේක මේ චිතකයක් ගහලා ගිනි තියෙනවා. දැන් හාමුදුරුවන්ව ගිනි ගන්නවා.
හාමුදුරුවෝ ඇවිදිනවා. හාමුදුරුවෝ ගින්නෙන් ඇවිදිනකොට මහත්යෝ හාමුදුරුවෝ ඇවිදින ඒ ගින්නට හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ මෙච්චරලා දන් දුන්නා, පිළිකර පූජා කළා, බණ ඇහුවා, හාමුදුරුවෝ කියලා කතා කළා. නමුත් මේ හාමුදුරුවෝ අපවත් වෙලා මේක ගිනි ගන්නකොට මේ ශරීරය පිච්චි පිච්චි නැගෙන ගිනි දළු වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබලා කියන්නේ ගින්දර කියලා. තේජෝ ධාතුව කියලා ඔබලා කියන්නේ. මේ ගිනි ගන්නේ මහත්යෝ මේ ශරීරයේ තියෙන තෙලට ඇවිලි තෙල මතුවේවි ගිනි ගන්න. ඒ තෙලට කවදාකවත් ඔබලා හාමුදුරුවෝ කියන්නේ නැහැ. ඔබලා කියන්නේ ආපෝ ධාතුව තෙල් කියලා. මේ ගිනි අර්ධන නැగిලා ගිනි රොටු නැගලා මහත්යෝ දුම නැගෙන්නේ. මේ හාමුදුරුවන්ගෙන් නැගෙන්නේ. ඒ දුමට ඔබ කවදාකවත් හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. වායෝ ධාතුව දුම කියලා කියන්නේ. හාමුදුරුවෝ සම්පූර්ණයෙන්ම පිච්චිලා මෙතන අලු ටිකක් ඉතුරු වෙනවා, ඇට ටිකක් ඉතුරු වෙනවා. ඒ ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියන්නේ නැහැ. අලු කියලා කියන්නේ ඇට කියලා කියන්නේ. නමුත් එහෙමනම් බලන්න මෙතන හිටිය හාමුදුරුවෝ මොහොතකින් අලු බවට පත් වුණා, ගින්දර බවට පත් වුණා, දුම් බවට පත් වුණා, තෙල් බවට පත් වුණා. හාමුදුරුවන්ගේ ඇහැ මොහොතකින් ගින්දර වුණා. හාමුදුරුවන්ගේ කන මොහොතකින් දුම් වුණා. හාමුදුරුවන්ගේ නාසය දිව මොහොතකින් අලු වුණා. හාමුදුරුවන්ගේ කය මොහොතකින් තෙල් බවට පත් වුණා. එතන මොකක්ද ඔබ මේ දැක්කේ? රූපේ අනිත්‍යභාවය. රූපේ අනිත්‍යභාවය. දැන් මෙතනින් රූපේ අනිත්‍ය වෙලා ඔබ ඇහැ ගින්දර ඇටියට දැක්කා වගේ ගින්දර ස්වභාවයෙන් තියන්නේ නැහැ. ගින්දරත් නිවිලා ජල වාෂ්ප බවට පත් වෙනවා. ඒ ජල වාෂ්ප වලින් සුළං හැදෙනවා, බලාකුළු හැදෙනවා. මේ දුම ගිහිල්ලා බලාකුළු හැදෙනවා, ඒවෙන් වැස්ස ඇති වෙනවා, වැස්ස වැටෙනවා, මේ පොළොව පෝෂණය වෙනවා. අර අලු ටික පස් ටික පොළොවට පෝෂණය වෙලා ගස් කොළන් හැදෙනවා, ගෙඩි කොළ හැදෙනවා. ඒතර මොකක්ද මේ දැක්කේ? රූපේ අනිත්‍යභාවය. වෙන දෙයක් මෙතන තිබ්බේ නැහැ. මේ අනිත්‍යභාවයට පත් වෙන ගින්දරයි දෙයක් මේ මම කියලා මේ දරන්නේ. තෙල් වලටයි දෙයක් මේ මම කියලා දරන්නේ. අලු වලටයි දෙයක් මේ මම කියලා දරන්නේ. දුමටයි දෙයක් මේ මම කියලා දරන්නේ. ඉන් එහා දෙයක් මෙතන නැහැ. ඒසා දෙයක් මේ මහ පොළොව මගේ කියලා මම අල්ල ගන්නව නම් පුතේ, ඒ වගේ දෙයක්මයි මේ මම කියලා අල්ලගෙන ඉන්නේ. ඊට වඩා දෙයක් මෙතන නැහැ. මෙතන තියෙන වේගයෙන්ම අනිත්‍යභාවයට පත් වෙන රූපයක් විතරයි. එහෙම රූපය අනිත්‍ය වුණත් මෙතන කතා කරන කෙනෙක් ඉන්නවා. මෙතන අතපය විසිකරන කෙනෙක් ඉන්නවා. මෙතන බණ කියන කෙනෙක් ඉන්නවා. කවුද? දැන් අපි රූපය ගැනයි කතා කළේ. දැන් මෙතන නාම ධර්මයන් ගැනයි දැන් කතා කරන්නේ. එතකොට මේ නාම ධර්මයන් කියන විඥානය කියන කාරණා. එතකොට මේ කවුද මේ කතා කරන කෙනා? දැන් මෙතන හාමුදුරුවෝ ඉන්නවා. හාමුදුරුවන්ට පෙර ජීවිතයක් තිබුණා. අපි කියමු හාමුදුරුවෝ පෙර ජීවිතේ මිනිස්සෙක්. හාමුදුරුවෝ අවුරුදු 75 80 90 ජීවත් වෙලා මැරෙන මොහොත ලඟ වෙනවා ගිය ජීවිතේ. මැරෙන මොහොතදී පුතේ අවසාන චුතිසිත සකස් වෙනවා. ඒ චුතිසිත සකස් වෙන්නේ මතක් කළා වූ කුසල් ධර්මයක් සිහිපත් වෙලා. මනුෂ්‍ය සංඥාවකුත් එක්ක. එතකොට මොකද වෙන්නේ? අතනින් අර සකස් වුණා වූ චුතිසිත ප්‍රතිසන්දි චිත්තයට ගිහිලා මව් කුසක බැහැ ගන්නවා. ඒ බැහැගන්නේ ඉස්සෙල්ලා මහත්යෝ මව් කුසක් සූදානම්ම තියෙන්න ඕනේ. සූදානම්ම තියෙනවා කියන කාරණේ මව් කුසක ගර්භාෂය තුල පුංචි කලල රූපයක් සකස් වෙලා තියෙනෝනේ. ඒක කලල රූපය කියන්නේ එතන මස් පුංචි ඉස්ගෙඩියක් වගේ. එයාගේ උකුණු ඉස් දෙකක් ප්‍රමාණය කියලා කියන්නේ. එතන රූපයක් විතරයි, වෙන දෙයක් නැහැ. අම්මා කෙනෙකුගේ ඩිම්බේකුත් තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් එතන එකතු වෙලා ජීව විද්‍යාත්මක හැදෙන දෙයක් එතන තියෙන, වෙන දෙයක් එතන නැහැ. එතකොට මේ පුංචි මස් කෑල්ල මේ ගර්භාෂය තුල හෝ පැලෝපිය නාලය තුල හෝ මෙතන පාවි මෙහෙම තියෙනකොට අතනින් නික්මුණා වූ චුතිසිත විඥාණය ඇවිල්ලා ප්‍රතිසන්දි චිත්තයක් ඇටියට මෙන්න මේ පුංචි උකුණු ඉස් දෙක තරම් අර පුංචි මස් කෑල්ලට බැහැ ගන්නවා. දැන් බැසගත්ත වෙලාවෙ ඉඳන් මේක ගැහෙන්න පටන් ගන්නවා. කාය සංස්කාර සකස් වෙනවා. ඕන දැන් තමයි මේක නාම ධර්මයේ සකස් වෙන්නේ. එතකොට දැන් මේක සකස් වෙනවා, ගැහෙන්න පටන් ගන්නවා. මෙහෙම මේ සකස් වෙන කාය සංස්කාරයන් පුතේ මෙහෙම සකස් වෙවි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේක සති 4ක් විතර යනකොට තම්බපු බිත්තරයක් වගේ ගල් ස්වභාවයකට එනවා කියලා. ඒ තම්බපු බිත්තරේ හිස මේ විදියට බෙදලා අතපය බෙදලා සති 6 වෙනකොට මේ මනුෂ්‍ය රූපේ සකස් වෙනවා කියලා. ඉන්ද්‍රියන් 6 සකස් වෙලා. එතකොට ඒ සකස් වෙච්ච මොහොතේ පටන් පුතේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්වයා නිරතුරුවම මැරෙමින් උපදිනවා කියලා. නමුත් අපි මේ ඉන්නකොට මැරෙමින් උපදිනවා කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි මැරෙනවා කියන්නේ අර අවසානට මැරෙන කාරණේ විතරයි. එතෙන්දී විඥාන ධාතුව පහළ වෙනවා, නැති වෙලා යනවා, ආයුෂය නැති වෙලා යනවා, උණුසුම නැති වෙලා යනවා. නමුත් ඒක තමයි මරණය කියලා දකින්නේ. නමුත් මේ මොහොතේ අපි මැරෙනවා කියලා දකින්නේ නැහැ. මොකද විඥාන ධාතුව කොතන හරි තියෙනවා, ඇති වෙමින් නැති වෙමින්. ආයුෂයක් තියෙනවා, ශරීරයේ උෂ්ණත්වයක් තියෙනවා, මරණයක් අපි දකින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මැරෙමින් ඉපදෙනවා, ඔබ මැරෙමින් ඉපදෙනවා කියලා. ඒ කියන්නේ අතෙන්තර බැසගත්තා වූ විඥානයේ පුතේ ඇස එක මොහොතක ඉපදෙනවා.
රූපයක් දකිද්දී ඇහැ ඉපදෙනවා. ඇහැ ඉපදුනා කියන්නේ චක්කු විඥානේ සකස් වුණා. දැන් ඇහැ ඉපදෙද්දී අනිත් ඉන්ද්‍රියයන්ම පහ මැරිලා තියෙනවා. ඇහැ ඉපදිලා එහෙන් රූපයක් දැක්කම චක්කු විඥානේ සකස් වුණා. ඒ රූපය ගැන අපි හිතනවා. හිතනකොට මොකද්ද සකස් වෙන්නේ? මනෝ විඥානය. ඒතර මනෝ විඥානය සකස් වුණේ චක්කු විඥානේ අයියෙන් කියන්නේ. අනිත්‍ය වෙලා. චක්කු විඥානේ අනිත්‍ය වෙලා තමයි මනෝ විඥානේ සකස් වුණේ. එතකොට මේ චක්කු විඥානේද මනෝ විඥානේ කියන්නේ නෑ. මේ ආයතනය ඉපදුනා මේක මැරිලයි මේ ආයතනයේ විඥානය මෙතන සකස් වුණේ. දැන් මනෝ විඥානය සකස් වෙනකොට සද්දයක් ඇහෙනවා. ඒ සද්දය අහනකොට අන්න සෝත විඥානය සකස් වෙනවා. මනෝ විඥානය මැරිලා. නවතිනවනේ මේ මැරිලා. මැරෙන්නේ නැතු අනිත්‍ය වුණා ඈ. අනිත්‍ය වෙලයි සෝත විඥානය සකස් වෙන්නේ. එතකොට සෝත විඥානය සකස් වෙනකොට ඇහිච්ච සද්දය ගැන හිතනවා ආයිමත් මනෝ විඥානය සකස් වෙනවා. සෝත විඥානයට මොකද උනේ? අනිත්‍ය වුණා. තේරෙනවද? එතකොට මේක ගැන හිතනකොට මధుරයක් කරනවා කාය විඥානය සකස් වෙනවා. එතකොට මනෝ විඥානය අනිත්‍ය වෙනවා. මේ විදිහට පුතේ මේ ඉන්ද්‍රියයන් හය හරහා හැම වෙලාවෙම එක ඉන්ද්‍රියක් ඉපදිලා තියෙනවා. ඉතර ඉන්ද්‍රියන් පහ මැරලා තියෙනවා. තේරෙනවද? ඒ ඉපදිච්ච ඉන්ද්‍රිය හරහා විඥාන ධාතුව රැඳිලා තියෙනවා මේ ජීවිතේ තුළ. එතකොට මේ විඥාන ධාතුව කියන්නේ එක තැනක තිබ්බ දෙයක්ද? මැරෙමින් ඉපදෙමින් නැති වෙමින් අපි මැරෙන මොහොත දක්වා මේ ඉන්ද්‍රියන් හය තුල මැරෙමින් ඉපදෙමින් ගිහිල්ලා මේ ජීවිතේදී වයසට හරි කවදා හරි ගිහිල්ලා පුතේ අවසාන ත්‍ුතිසිත හැටියට නික්මිලා යනවා. මේක මරලා දාලා. මේ රූපේ මැරලා. ආයුෂය ඉවරයි. උණුසුම ඉවරයි. ඊට පස්සේ මේක කුණු වෙලා මේ මහ පොළොවට එකතු වෙනවා. තේරෙනවද? අන්නේ විඥාන ධාතුව තමයි අර සියලු කාර්යයන් ඉතුරු කාර්යයන් ටික සිද්ධ කරන්නේ. එහෙමනම් දැන් අපි රූපය ගැන කතා කළා. රූපය නිත්‍යයි කියලා ගන්න දෙයක් තිබ්බද? මේ ඇහැ ගලවලා මෙතනින් තියාගත්තොත් මේ ඇහි නිත්‍යයි කියලා ගන්න දෙයක් තියනවද? ගන්න දෙයක් නැහැ. සුභා කියලා තෙරණියක් හිටිය රහත් මෙහෙණින් වාසය කෙනෙක්. එයා පිණ්ඩපාතේ කරගෙන පුතේ අන්දවණේට යනවා නිෂ්කලංකව දානිතික වල ගන්න කියලා. එහෙම යනකොට තරුණෙක් එනවා කැලේ ඇතුලින් ඉඳන්. ඒ තරුණයා ඇවිල්ලා මේ ස්වභාව සෞන්දර්යය බල්ලත් කාමච්ඡන්දයන් වඩන තරුණයෙක්. සුභා කියන්නේ හරිම ලස්සන තෙරණියක්. ඒ තෙරණිය දැක්ක ගමන් අර තරුණයාට කාමයක් සකස් වෙනවා. එයා කියනවා මම සිටුවරේ කෝටි ගණන් මට දේපල තියෙනවා. ඔබ එන්න ඕනේ මාත් එක්ක. මේ රහතන් මෙහෙණින් වහන්සේට කියන්නේ. සුභා මෙහෙණින් වහන්සේ කියනවා නැහැ. ඔබ පව් කරව ගන්න එපා. ඔබ ඔය කියන වචනයක් පාසා ඔබ නිර්මාණය කරගන්න. ඒ නිසා ඔබම හිතන්න එපා. නෑ මම යන්න දෙන්නේ නෑ. ඔබේ ඇස් දෙක බලලා මට යන්න බෑ. ඔය ඇස් දෙකමයි මට ඕන. ඔය ඇස් දෙකමයි. මම මේක නැතුව යන්නේ නෑ කියලා යන්නෙම නෑ. සුභාතරිනිය කියනවා අහන්නෙම නෑ. බැරිම තැන සුභාතරිනිය කියන ඔබට ඕනේ මේ ඇස් දෙකද? එයා පුතේ මේ ඇඟිලි තුඩු දාලා මේ ඇස් ගොබ දෙක ගලවලා ගන්නවා. ගොබ දෙක ගලවලා ගත්තට පස්සේ මොකක්ද තිබ්බේ? ලේ නහරවල් මේ හරකෙක්ගේ ආමාර මස් කඩේ එල්ලලා තියනවා වගේ අර ඇහැ පුතේ ඊට වඩා දෙයක් මෙතන තිබ්බේ නෑ. මස් කුඩක් තිබ්බේ. නහරවල් එල්ලිච්ච රුධිරයේ එල්ලිච්ච මස් කුඩක් විතරයි. අර තරුණයා කම්පා වෙනවා, බය වෙනවා. මට සමාව දෙන්න බෑ පුතේ. ඔබ දැන් නිරයන් දහසක් නිර්මාණය කරගෙන ඉවරයි. මට කරන්න දෙයක් නැහැ කියලා ඇස් දෙක දෝතින් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැන නගිනවා. ගිහිල්ලා අදිෂ්ඨානයක් කරනවා බුදුරජාණන් වහන්සේ මේ ඇස් දෙක තිබෙන විදිහට තිබේවා තිබෙ විදිහට. ඇස් දෙක ලැබෙනවා පුතේ. ඒකම ලස්සන ඇස් දෙකක් තුල අවසානයේ මොකද්ද පුතේ තිබ්බේ? ගන්න දෙයක් තිබ්බද? තිබ්බේ නැහැ. එතන තිබ්බේ ජාති ජරා ව්‍යාධි මරණ විතරක්මයි. ඒ ජාති ජරා ව්‍යාධි මරණ වලට ආස කරපු අර තරුණයාට ලැබුණේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් විතරයි, වෙන දෙයක් නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ දුක විතරයි. ඒ නිසා ඔබට දැන් පැහැදිලි කරලා දුන්නා රූපය කියලා ගන්න දෙයක් මෙතන නැහැ කියලා. කොතනින් බැලුවත් ගන්න දෙයක් නැහැ. අපි මේක කොහොම ගත්තත්. එහෙනම් මේ රූපය ක්‍රියාත්මක භාවයට පත් කරන පස්ස වේදනා සංඥා සංකාරයන් තුල ගන්න කියලා දෙයක් නැහැ. මෙතන මේ ආත්මය මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා. ඒ නිසා සකස් වෙනා වූ විදීම් සකස් වෙනවා. විදීම් නිසා හඳුනා ගැනීම සකස් වෙනවා. හඳුනා ගැනීම නිසා කර්මයන් සංස්කාර සකස් වෙනවා. සංස්කාර නිසා විඥානයක් ඊට අදාළ හේතු ධර්මයන් සකස් වෙනවා. ඔච්චරයි. ඒ සකස් වෙනා වූ හැම දෙයක්ම පුතේ අරව අනිත්‍ය වෙනකොටම අනිත්‍ය භාවයට පත් වෙනවා. එහෙනම් මෙතන ගන්න දෙයක් තිබ්බද? ඔච්චරයි ගන්න තියෙන්නේ. තේරෙනවද? ඔය ඔව් කියනවා වගේ පුතේ ඒක අවබෝධයෙන් දකින්නයි ඕන. අපි කොච්චර ඔව් කිව්වත් පුතේ අපි ගෙදර ගිහිල්ලා පවුඩරුයි දාන්නේ, සෙන්ටුයි දාන්නේ මේකයි ලස්සන කරන්නේ. තේරෙනවද? ඒ නිසා ඔව් කියන දේ අවබෝධයෙන් අපි ගන්න දක්ෂ වෙන්න. ඒක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ පුතේ ඔయిత වඩා සරල භාවයක් නැහැ කියන්නේ. ඔච්චරයි.
ඒ නිසා මේ රූපේ අනිත්‍යභාවය දකිමින් අපි ජීවත් වෙනවා. එහෙම කියලා මූණ හොදන්න නැතුව ඉන්නේ නැහැ. නාන්නේ නැතුව මේ ඇඳුම් බැලුම් කිලෝටුවට නම් ඉන්නේ නැහැ. ඒක දකින්න කෙනා තමයි ලෝකේ ඉන්න සුන්දරම කෙනා. ඒක දකින්න කෙනා තමයි මේ ලෝකේ ඉන්න පරිපූර්ණම කෙනා. සෝවාන් ඵලයටපත් වුණ කෙනා තමයි පුතේ ලෝකේ ඉන්න ජව සම්පන්නම කෙනා, පෞරුෂත්වම කෙනා. එයා ලස්සනට ළමයි එක්ක රස්සාව කරගෙන ව්‍යාපාරගෙන ලස්සනට ජීවත් වෙනවා. ඕන කෙනෙකුට එයාගෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. එයා කේන්ති යන්නේ නැහැ, ගැටෙන්නේ යන්නේ නැහැ. මොකද එයා උපේක්ෂාව තුල ඉන්නේ. ඇලීම් ගැටීම් ස්වභාවය අඩුයි. එයා සමාජයේ ඕන කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් මෙයා යම් වෙනසක් තියෙන කෙනෙක් කියලා. එතෙන්ට එන්න නම් පුතේ තෙරුවන් කෙරෙහි අතල ශ්‍රද්ධාවත්, සීලේ ආරකාන්ත භාවයත් ඔන්න ඔය පංච උපාදානස්කන්ධය වඩන්න. ඇතිද?